ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම අද සිකුරාදා දවසේ සුපුරුදු පරිදි රාත්‍රී 8ට අපි ඔබ හමු වනවා යම්කිසි රටේ කතාබහට ලක්වන මාතෘකාවක් සම්බන්ධව ඒ ශාස්ත්‍රීය ප්‍රවීණයෙක් ක්‍රියාකාරකයෙක් සමග කතා බහ කරන්නට ෆේස් ටු ෆේස් වැඩසටහන ඔබ දන්නවා හැම සතියකම සිකුරාදා රාත්‍රී 8ට තමයි අපි හමු වන්නේ මෙම සුවිශේෂී පුද්ගලයා ඒ වන විට රටේ පවතින මොන හරි අපිට තිබෙන ප්‍රධාන කතිකාවක් පිළිබඳව යම් සිතනමක් පුතු කරගන්නට. ඉතින් අපි දන්නවා ප්‍රධාන මාධ්‍ය ජාලාවල සමහර වෙලාවට ඉඩ නොලැබෙන නමුත් සිවිල් බුද්ධිමතුන් සිවිල් ක්‍රියාකාරකයන්ට අපි අවස්ථාවක් ලැබලා දෙනවා ඔවුන්ගේ මතවාදය සමාජගත කරන්නට. ඉතින් අද දිනේ අපි වැඩසටහනට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ පාඨශාලා ආචාර්යවරයෙක් විශේෂයෙන්ම මේ දිනවල ගුරුවරයෙක් සමග සම්බන්ධ වෙලා සිටින ක්‍රියාකාරකයෙක් ඒ වගේම විශ්වවිද්‍යාල කාලේ රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් විදිහට වසර 4ක පමණ කාලයක් දිගටම ක්‍රියාත්මක වුණු ක්‍රියාකල සහෝදරයෙක් සමග. ඉතින් අපි අද මාතෘකාව විදිහට බලාපොරොත්තු වෙන ඔබ සමග යම්කිසි සංවාදයක නිරත වෙන්නට අධ්‍යාපනයේ හෙට දවසට ශිෂ්‍ය ව්‍යාපාරයේ කරදරයක් කියන මාතෘකාව. දැන් මේ මාතෘකාව ගැනීමට විශේෂයෙන්ම හේතු වුණේ පසුගිය දිනවලත් ඒ වගේ මෑත ඉතිහාසයේ විශේෂයෙන්ම පොතලාවල අනත කරලියට ආවා. ඒ වගේම අධ්‍යාපන පෞද්ගලීකරණය පිළිබඳව කතා බහක් ඇති වුණා. මේ සියලු කාරණා එක්ක ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය කැපී පෙනුණා. මේ වන විටත් ශිෂ්‍යෝ කීප දෙනෙක් දන්නවා රිමාන්ඩ් භාරයේ පසු වෙනවා පසුගිය පොතලාවල පනතට එරෙහිව සිදු කරන ක්‍රියාකාරකම් පිළිබඳව ආණ්ඩුවේ නීතිය පාවිච්චි කරලා. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ මොහොතේ මේ කාරණාව අපි කතා කළ යුතුයි සමාජයෙන් අමතක වෙමින් යන කාරණාවක් ලෙස මේ අපිට බැහැර කිරීමට බැරි නිසා. ඉතින් චින්තක ගුණසේකර මගේ පාසල් සංගයේ ඒ වගේම මට වඩා කවුරුද්දක් පහළ පන්ති එකම පාසලේ අපි ඉගෙන ගත්තේ අපේ ගමේ පාසලේ. අපේ ගමේ පාසලේ කාලේ දුප්පත් පාසලක් 1990 දශකයේ අම්බලන්තර තේරපුත්ත ජාතික පාසල අපි දැනුවත්ව තමයි අපේ පාසල ජාතික පාසලක් වඩපත් වුණේ. කලින් මහාවිද්‍යාලය අපි 6 වසරට තුලනකොට 6 ශ්‍රේණියට චින්තක සහෝදරයා එතකොට මට වඩා කවුරුද්දක් පහළ පන්තියේ තමයි අධ්‍යාපනය ලැබුවේ. නමුත් අපි පාසල් කාලේත් අපේ ඒ කැපීපෙනෙන විදිහේ පාසලේ පරිබාහිර කටයුතු වල විශේෂයෙන් කතිකත්වයේ පැත්තෙන් ඔහු මම දන්න කෙනෙක්. ඊට පස්සේ විශ්වවිද්‍යාල ජීවිතයට ඔහු යනවා. ඊට පස්සේ නැවතත් ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් වලදී විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විදිහට මම කටයුතු කරන කාලේ 2003 2008 වසර තුල ඒ වගේම මෑත යුගයේ අපිට නැවත සටන් බිමේදී අපි හමු වෙනවා විශේෂයෙන්ම කොතලාවල කනතාවි කාරණාවල. ඉතින් ඒ නිසා මම අද ආරාධනා කළා චින්තක සහෝදරයාට අප සමග මේ මාතෘකාව යටතේ තමන්ගේ අත්දැකීම් සහ දැනුම බෙදා ගන්න කියලා. ඉතින් මම ආයුබෝවන් කියලා පිළිගන්නා වැඩසටහනට චින්තක ගුණසේකර මහත්මයා. නමුත් මහත්මයා කියලා කියන්න මට එච්චර වුණ නිසා මම කැමතියි සහෝදරයා කියන වචනෙන් ඉස්සරහට යන්න. මොකද අපි කතා කරන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය ගැන. අපි කවුරු ශිෂ්‍ය ව්‍යාපාරයෙන් පන්නේ ලව්වයි. මම ඉතින් අද රතු පාට ෂර්ට් එකක් මැදගෙන ආව වැඩේට කියලා වෙන්න ඕන නිසා අපි බොහොම සැහැල්ලුවෙන් මම ආරාධනා කරනවා මේ චින්තක සහෝදරයා මූලික ප්‍රවේශය ගන්න කියලා. මේ එන චෝදනාත් එක්කම සමාජයෙන් හුඟක් චෝදනා එනවා. මේ අධ්‍යාපනයේ මේ දියුණු කරන්න බැරි මේ ශිෂ්‍යෝ අරගල කරනවා හරි කරදරයක් මේ ආදී වශයෙන් මතයක් තිබෙනවා යම් සමාජයේ නේද? එතකොට අධ්‍යාපනයේ හෙට දවසට මේ අධ්‍යාපනය ඉදිරියට ගෙනියන්න අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ කරදරයක් කියන මේ මාතෘකාවෙන් මතයට ඔබ ප්‍රවේශයක් ගන්න විනාඩි 10ක පමණ මූලික වශයෙන් ඔබේ නිදහස් කාලය අරගෙන කියලා මම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි ප්‍රියංකර සහෝදරයා. ඇත්තටම මේ ඔබට මම දැකලා තියෙනවා මේ වැඩසටහන් ටික සමාජ ජාලය ඇතුලේ කරගෙන යනවා. මම පෞද්ගලිකව සමහර වැඩසටහන් වලට සම්බන්ධ වුණා. නමුත් මම හිතන්නේ ඔබ කවදා හරි මට මේ වැඩසටහනකට ආරාධනා කරයි කියලා මම විශ්වාස කරේ නැහැ. නමුත් කෙසේ හෝ ඔබ මට මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධව ඇත්තටම මම ඔබට මේ ගෞරව කරනවා සහ ස්තුති කරනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයෙන් අපි ඔබත් විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරී ශිෂ්‍ය සමාජිකයෙක් විදිහට කටයුතු කරා. එතකොට ඇත්තටම විශ්වවිද්‍යාලයෙන් එළියට ආවට පස්සේ අපිට සරසවිය ගැන එහෙම නැත්නම් ශිෂ්‍ය ව්‍යාපාරය ගැන අපිට කතා කරන්න වෙන්නේ හරිම අඩුවෙන්.
විශේෂයෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරات එක්ක හිටපු අය සමහර වෙලාවට ශිෂ්‍ය ව්‍යාපාරේ කර ගිහිල්ලා තියෙනවා. සමහරක් අය තාමත් ශිෂ්‍ය ව්‍යාපාරයේ වගේම එළියේ ඉඳගෙන අරගල භූමියේ සටන් භූමියේ තවමත් ඉන්නවා. ඒ නිසා අර අපි දැන් මම විශ්වවිද්‍යාලයෙන් අවුරුදු 2009. ඒතකොට දැන් අවුරුදු 12ක 13ක කාලයක් ගෙවි ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ කාලයේ ඒ අවුරුදු 13ක විතර කාලයකින් පස්සේ මට නැවතත් මේ ශිෂ්‍ය ව්‍යාපාරය පිළිබඳ කතා කරන්න ලැබීම ඇත්තටම මේ සතුටක්. ඔව්. ඔබ ප්‍රවේශ වුණා ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය ඇත්තටම මේ අධ්‍යාපනයට කරදරයක්ද කියලා. ඔව් දැන් ඇත්තටම දැන් අපේ රටේ තරුණයෝ ගත්තට පස්සේ ඊළඟට රටේ ඉන්න සමාජය ගත්තට පස්සේ මේක ගොඩක් සාකච්ඡා වෙනවා. එතකොට මේක ඔබ ඔය අහන ප්‍රශ්නය ප්‍රියංකර සහෝදරයා මේ අද ඊයේ අපිට තිබිච්ච ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඉතිහාසයේ පුරාවටම තිබුණ ශිෂ්‍ය ව්‍යාපාරය දැන් මේ ඇත්තටම මේ ශිෂ්‍ය ව්‍යාපාරයක් කියන එකක් රටකට ඕනද කියන වගේ අදහසක් අද විතරක් නෙමෙයි එදා සමාජෙත් තිබුණා. එහෙනම් ඔබ ඉතාමත් හොඳ මාතෘකාවක් අපි අපේ මේ සාකච්ඡාවට යොදලා තියෙනවා. ඇත්තටම ශිෂ්‍ය ව්‍යාපාරයට එහෙම යම් කාර්යභාරයක් තියෙනවද කියලා. ඇත්තටම අපි ගත්තට පස්සේ මේ වෙලාවේ මේ වර්තමාන සමාජයේ මේ මුහුණ දෙලා අත්විඳින මේ තත්වයක් එක්ක අපි මේක निराකරණය කරගන්න ඕන කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ශිෂ්‍ය ව්‍යාපාරයේ කරදරයක් කියලා එදා මිනිස්සුත් හිතුවා. ඔව්. ඔවුන්ගේ සටන් පාට ගත්තට පස්සේ අපි දන්නවා ප්‍රියංකර සහෝදරයා විශ්වවිද්‍යාලේ සටන් හරි තරුණයෝ ඉන්නේ හරිම ආවේගශීලී හරිම රැඩිකල් උන පාලනය කරගන්න ටිකක් අමාරුයි එම ගතියක් අපි දකිනවා මේ සමාජයේ මේක දිහා බලනකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා නිසා ඔහු පාරේ කෑ ගන්නවා උද්ඝෝෂණය කරනවා දියව් කියලා කියනවා ඊළඟට පෝස්ටර් ගහනවා ඒතකොට මේ වගේ ක්‍රියාවලියත් එක්ක මේක පාරේ ඉන්න මිනිස්සු බාහිර සමාජයේ ඉන්න මිනිස්සු මේක දකින්නේ ඇත්තම මහා කරදරයක් විදියට තමයි ඒ කරදරයක් විදියට ඇත්තම දකින්නේ ඒ විශ්වවිද්‍යාලයේ අර ශිෂ්‍යයන්ගේ සටන් පාට ටික අර වෙනම අරගලයෙන් සටනෙන් අර සටන් පාට ටික වෙනම කඩලා ගත්තට පස්සේ අපිට ඇත්තටම පේනවා ඒක මහා කරදරයක් විදියට. හොඳම උදාහරණයක් මම ඔබට දෙන්නම්. 1988 89 එහෙම නැත්නම් ඉන්දු ලංකා දිවිසුම අස්සම් කරපු කාලේ ප්‍රියංකර සහෝදරයා. එතකොට අපි ඇත්තටම අපි පුංචි කාලේ එතකොට මේ කාල සීමාව තුළ සිදු වෙච්ච දේවල් අපි දැකලා තියෙනවා සහ අපි පරිණත වුණාට පස්සේ ඒ සිද්ධි අහලා තියෙනවා. තාමත් මිනිස්සු 88 89 ගැන කතා කරනකොට මහා භයංකාර සිතුවිල්ලක් ඇති කරගන්නවා. ඒ කියන්නේ 88 89 අපෝ 88 89 උනේ මොනවද? ඒ වගේ දේවල් නම් අපහු වෙන්න තියන්න බෑ කියලා එහෙම මිනිස්සු පුදුමාකාර වූ බීතිකාවකින් ඉන්නේ. ඔව් ඇත්ත 88 89 අපි මතක් කරනකොට ඒ 88 89 අපිට මතකයි පුංචි කාලේ. එතකොට පාරවල් වල මිනිසුන්ගේ මේ ශරීරයෙන් හිස් වෙන් කරලා එතකොට වැටවල් වල ගහලා එතකොට තව ටයර් සෑයවල් වල අමුවේ දැවෙන මිනිස් සිරුරු දැවෙන යුගයක්. එතකොට මේක අපි දැක්කට පස්සේ දැන් අද සමාජීය 88 89 මෙන්න මේ සිදුවීම් සිද්ධ වුණා මිනිස්සු අමානුෂික ලෙස ඝාතනය කරා කියලා මේ සිදුවීම් ටික ගත්තට පස්සේ අපිට ඇත්තටම මේක මාර කැතයි වගේ දැනෙනවා. එහෙම අපිට දැනෙනවනේ. එහෙම දැනෙන්නේ නැහැ කිව්වොත් බොරුවක්. ඕන කෙනෙක් ඒකනේ කියන්නේ මොකක් හරි වෙච්ච ගමන් 88 89 මතක් කරගනින් කියලා. එතකොට ඔය 88 89 කියන එක අපි ඇත්තටම ওই සිද්ධි කවුරු හරි කියනකොට ඒක කැතයි වගේ තමයි. හැබැයි අපි 88 89 ඒ સંદર્ભයේ ඇතුලේ ඉඳලා එතකොට ඉන්දු ලංකා දිවිසුම ඇතුලේ අපි ඉන්දියානු ව්‍යාප්තවාදයට යට කරලා තියෙන වෙලාවක ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය වගේම එතකොට හිටපු රටේ හිටපු දේශප්‍රේමී කොල්ලෝ කෙල්ලෝ ටික ඒකට වෙනුවෙන් මැදිහත් කරපු මැදිහත් වෙච්ච සිදුවීම් ටිකත් එක්ක අපි අර අයින් කරපු අර කැතයි කියන ටික එකට තියලා බලන්න ඕන. ඒ කියන්නේ ඇත්තටම 88 89 මොකද්ද උනේ කියන එක අපි ඒ සිදුවීමත් එක්ක අර ඒකට ගත්ත ක්‍රියාකාරකම් ටික එකට තියලා බලන්න ඕන. එතකොට අපිට ඇත්තටම 88 89 කැතයි කියලා පේන්නේ නැහැ. ඒක ඇත්තටම දේශප්‍රේමී විප්ලවයක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රියංකර සහෝදරයා ශිෂ්‍ය ව්‍යාපාරය. ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් ගත්තට පස්සේ ඒ සටන් ඇත්තටම බාහිර මනුස්සයන්ට බාහිරින පුද්ගලයන්ට හරිම අමානුෂික සහ Taman විශ්වවිද්‍යාලයට ගියපු වැඩේ කරගෙන ඉන්නේ නැතුව මේ මොනවද කරන විකාරයක් වගේ දැනෙනවා.
නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කරන සටන් පාඨ දිහා බලන්නේ නැතුව ඇයි ඒ සටන කරන්නේ? අන්නේ සටන කරන්නේ ඇයිද කියන කාරණයක් එක්ක අර ක්‍රියාමාර්ග එකට තියලා බැලුවට පස්සේ ඇත්තටම ඒක කැට විදියට පේන්නේ නැහැ. ඒ හින්දා ඇත්තටම ශිෂ්‍ය ව්‍යාපාරයේ කාර්යභාරය ගත්තට පස්සේ ඒක එදත් අලුත් අදත් අලුත් ශිෂ්‍ය ව්‍යාපාරයේ කාර්යභාරය යම් කිසි දවසක නැති වෙන්න පුළුවන්. යම් කිසි දවසක ශිෂ්‍ය ව්‍යාපාරයට කාර්යභාරයක් නැති වෙන්න පුළුවන්. ඒ නැති වෙන්නේ මේ රටේ ඉපදින හැම දරුවෙකුටම අධ්‍යාපන අයිතිය තහවුරු වෙච්ච දවසක් තියෙනවා නම් අන්න ඒ මොහොතේ ශිෂ්‍ය ව්‍යාපාරයේ කාර්යභාරය නැති වෙන්න පුළුවන්. දැන් අපි මේ දවස්වල දන්නවා මම වෘත්තියෙන් ගුරුවරයෙක්. එතකොට ඔබ දැන් ශිෂ්‍ය ව්‍යාපාරය වෙනදා තනිව කරපු සටන්. එතකොට ශිෂ්‍ය ව්‍යාපාරය සටන් කරනකොට ශිෂ්‍ය ව්‍යාපාරයට චෝදනා එල්ල වුණා. මෙයාලා මොනවද කරන්නේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉගෙනගෙන එන්න බැරිද කියලා. අද විශ්වවිද්‍යාලයේ සමාජයට ආදර්ශයක් දීලා තියෙනවා. මොකද සමාජයට දීලා තියෙන ආදර්ශය? වර්තමාන සමාජය අපි ඉන්නේ ඇත්තම කියනවා නම් ඛේදනීය තත්වයක කියලා මේ රටේ ඉන්න හැම පුද්ගලයෙක්ම මේ වෙලාවේ තේරුම් ගන්නවා. රටේ ඉන්න ගුරුවරු දවස් 100ක තිස්සේ අඛණ්ඩ වර්ජනයක නිරත වෙලා සිටිනවා. ලංකාවේ ඉන්න ගොවියෝ ටික ලංකාවට බත සපයන ඒ ගොවියෝ ටික Tamanට පොහොර ටික ඉල්ලලා සටන් කරන තත්යකටපත් වෙලා තියෙනවා. ඊළඟට ලංකාවේ සෞඛ්‍යාංශය වෙනම අරගල කරනවා. කම්කරුවෝ වෙනම තනිකරම වෙනම කණ්ඩායම් වශයෙන් අරගල කරන තත්යකටපත් වෙලා තියෙනවා. එහෙනම් ශිෂ්‍ය ව්‍යාපාරය තනියෙන් කරපු සටන් අද වෙන කණ්ඩායම් වශයෙන් කරන්න පෙළඹිලා තියෙනවා. එහෙනම් ඔබට එහෙම නැත්නම් වෙන කෙනෙකුට තර්ක කරන්න බෑ ශිෂ්‍ය ව්‍යාපාරයට අද කාර්යභාරයක් නැහැ. ශිෂ්‍ය ව්‍යාපාරයේ යාල් පැනලා කියලා කාර්යභාරයක් නැහැ. අද ගොවියන්ට ගුරුවරුන්ට මේ මුළු මහත් සමාජයටම ශිෂ්‍ය ව්‍යාපාරයේ ආදර්ශයක් සපයනවා. ඔබගේ අයිතින් වෙනුවෙන් සටන් කරන්න කියලා. මොකද මම ශිෂ්‍ය ව්‍යාපාරය තේරුම් ගන්නේ මම ඇත්තම ගුරුවරයෙක් විදියට ගුරුවරු මේ වෙලාවේ සටන් කරන්නේ කුමක් වෙනුවෙන්ද? Tamanගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගන්න. ඊළඟට ගොවියෝ සටන් කරන්නේ කුමකටද? තමන්ගේ ආදායම් රටාවට ආදායම් තත්ත්වයට යම් කිසි පහරක් වැද නිසා. අනිකුත් හැම කම්කරුවෙක්ම සටන් කරන්නේ තමන්ගේ පෞද්ගලික අභිවෘද්ධියක් නිසා. ඒක වැරදි නෑ. ඒක හරි. නමුත් ඇත්තටම ප්‍රියංකර සහෝදරයා ශිෂ්‍ය ව්‍යාපාරය සටන් කරන්නේ ඇයි? ශිෂ්‍ය ව්‍යාපාරය සටන් කරන්නේ මොකකටද? ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් කරේ නැහැ තමන්ගේ පෞද්ගලික අභිලාෂයක් වෙනුවෙන් කවදාවත් සටන් කරේ නැහැ. ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් ඇතුළේ තිබුණේ සමාජයට ජයග්‍රහණය. එතකොට ශිෂ්‍ය ව්‍යාපාරයේ ඇතුළේ මිනිහෙකුට ජයග්‍රහණයක් ලැබුණා නම් ඒ ජයග්‍රහණය ලැබුණේ සමාජයට ලැබුණු ජයග්‍රහණයම කොටසක් තමයි ශිෂ්‍ය ව්‍යාපාරයට ලැබුණේ. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාර අනෙකුත් අරගල වලින් අනෙකුත් සටන්කාමීන්ගෙන් වෙනස්. මොකද ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් කරන්නේ සාතිශය සමාජය වෙනුවෙන්. එනිසා නමුත් මම කියන්නේ නෑ ගුරුවරු උන් වෙනුවෙන් සටන් කරන එක වැරදි කියලා. උන් වෙනුවෙන් සටන් කරන්න ඕන. ගොවියෝ උන් වෙනුවෙන් සටන් කරන්න ඕන. අනිත් කම්කරුවෝ උන් වෙනුවෙන් සටන් කරන්න ඕන. හැබැයි ශිෂ්‍ය ව්‍යාපාරයට චෝදනා කරපු මිනිස්සුන්ට ශිෂ්‍ය ව්‍යාපාරයේ අද පරමාදර්ශයක් සපයලා තියෙනවා නෑ. Taman වෙනුවෙන් සටන් කරන අවස්ථාව දැන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ හින්දා එදා ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් වලට චෝදනා එල්ල කරපු අයට පවා අද සිද්ධ වෙලා තියෙනවා මහපාරට ඇවිල්ලා සටන් කරන්න. ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් කරනකොට ඒවට සම්බන්ධ වෙච්ච නැති පිරිස් ඉන්නවා. එයාලා හුදෙකලා වශයෙන් සටන් කරනවා. නමුත් කොයි වෙලාවකවත් ඔවුන් ශිෂ්‍ය ව්‍යාපාරයේ සම්බන්ධව එකතු වෙන්නේ නැහැ. දැන් ගුරුවරකලිය ගත්තොත් ගුරුවරු කවදාවත් ශිෂ්‍ය වෙනුවෙන් පෙනී ඉඳලා නැහැ. පෙනී ඉන්නේ නැහැ. එහෙම අවස්ථා තියෙනවා. ශිෂ්‍යයෙක්ගේ ශිෂ්‍යභාවය හවුස් වුණාට පස්සේ ශිෂ්‍යයෙක් සිරගත කරාට පස්සේ ගුරු සංගම් මේකට පෙනී ඉඳලා නැහැ. පෙනී ඉන්න අවස්ථාවක් යම් තාක් දුරට ඇති. නමුත් ගුරුවරුන්ගේ ප්‍රශ්නේ වුණත් ඉස්සෙල්ලාම ඒ වෙනුවෙන් පෙනී සිටියේ ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය. ඉතින් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය කියලා කියන්නේ පරමාදර්ශ ගොන්නක් මේ රටට දායක කරපු සටන් කරන්න ඉගෙන ගන්න ඕන විදිය, අරගල කරන්න ඕන ඉගෙන ගන්න ඕන විදිය මේ රටේ මහ ජනතාවට ඔප්පු කරලා පෙන්නපු සංවිධානයක්. ඒකට අයිතිකාරයෙක් නැහැ. ඒක තමයි විශේෂත්වය. දැන් ගුරු සංගම් ගත්තොත් ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් අවුරුදු 20ක විතර ඉඳලා එයා තමයි ඒකේ ලේකම්. ඒක වැරදි කියනව නෙමෙයි. ඊළඟට ලංකා ගුරු සේවා සංගමය ගත්තත් එහෙමයි. නමුත් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයට එහෙම අයිතිකාරයක් නැහැ. තමන්ගේ කාර්යභාරය කරනවා. තමන්ගේ කාර්යභාරය කරාට පස්සේ තමන්ගේ යෂ්ටිය ඊළඟ પરම්පරාවේ කෙනෙකුට දීලා බහැලා යනවා. හරිම සරලයි. ඒ හින්දා තමයි ලංකාවේ මෙතෙක් පාරිශුද්ධ
ව්‍යාපාරයක් තියෙනවා නම් බහුජන සංවිධානයක් තියෙනවා නම් අයිතිකාරයෙක් නැති විප්ලවීය සංවිධානයක් තියෙනවා නම් ඒක ශිෂ්‍ය ව්‍යාපාරය විතරයි කියන එක ඇත්තටම අභිමාණයෙන් කියන්න පුළුවන්. මම හිතනවා ගොඩක් අය ඒකට එකඟ මේ කරුණු කාරණා දිහා බැලුවට පස්සේ එකඟ නොවී ඉන්නට කිසිම හේතුවක් නැහැ කියලා ප්‍රියංකර සහෝදරයා. හොඳයි ඉතින් හොඳ ප්‍රවේශයක් ගත්තා. හොඳ කරුණු ටිකක් එළියට ආවා අපේ චිත්‍ර සහෝදරයාගෙන්. දැන් අලුතින් එකතු වුණු ප්‍රේක්ෂකයන්ට දැන ගැනීමට මම නැවත මතක් කරනවා. අපි අද සම්බන්ධ වෙලා තිබෙන්නේ අපි හැම සිකුරාදාම රාත්‍රියේ මේ රටේ ප්‍රසිද්ධ මාධ්‍යවල සමහර විට මාධ්‍ය 16න් සහ වෙනත් වරප්‍රසාද මත නිතර පෙන්වන මුහුණු වලට අමතරව මේ රටේ ඉන්න සිවිල් බුද්ධිමතුන් ප්‍රමාණයක් ස්වාධීන අදහස් තිබෙන ඒ වගේම තමන්ගේ හඬ සමාජයට මුසු කිරීම අවශ්‍යතාවය. ඉතින් ඒ බඳු කණ්ඩායමක් මගින් මේ රටේ සමාජ කරුණු ශාස්ත්‍රීය කරුණු පිළිබඳව ඒ වගේම කාලීන ගැටලු පිළිබඳව කතා බහ කිරීමට හැදෙන වේදිකාවක් face to face එහෙම නැත්නම් මේ මුහුණට මුහුණ කියන අපේ මේ වෙබිනාර් සම්මන්ත්‍රණ මාලාව මේක හැම සිකුරාදාම රාත්‍රී 8ට පවත්වනවා. අපි මේ සතිය අපි සම්බන්ධ කරගත්තේ හිටපු ප්‍රබල ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු විශ්වවිද්‍යාලයේ ඒ වගේම වර්තමාන පාඨශාලා ආචාර්යවරයෙක් වන චින්තක ගුණසේකර සහෝදරයා. ඔහු මගේ විශ්වවිද්‍යාල සමකාලීනයේ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු කරන කාලේ රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු කරපු විශ්වවිද්‍යාල සමකාලීනයෙක්. පාසලේ සමකාලීනයෙක්. ඒ නිසා මම සතුටු වෙනවා ඔහු සමග අද සංවාදයට සම්බන්ධ වෙන්න පුළුවන් වීම පිළිබඳව. ඒ වගේම ඔබට ප්‍රේක්ෂක ඔබට face to face page එකට ගිහිල්ලා එහි ඒකට ලයික් කරලා මේ හැම සතියකම ලබන සතියේ ඊළඟ සතියේ මේ ආදී වශයෙන් සිකුරාදා දිනට සම්බන්ධ වෙන ස්වාධීන බුද්ධිමතා සමග ඔබේ අදහස් උමාරු කරගන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට අද දිනේ ප්‍රේක්ෂක ඔබට ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් hand raise option එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් Q&A mode එකෙන් ඔබේ ගැටලු යොමු කරන්න. අපි චින්තක සහෝදරයගෙන් ඒක විමසා දැනගන්න පුළුවන්. ඉතින් අපි මේ ප්‍රවේශයත් එක්ක චින්තක සහෝදරයා දැන් මෙතෙන්ට මම එන්න කැමතියි. හරි. දැන් ඔය කියන කැපකිරීම ආදී ගැන ඔබ යම්කිසි පැහැදිලි කිරීමක් කරා. ඔබ හිතන්නේ නැද්ද සමාජයට මේ කරපු කැපකිරීම සම්ප්‍රේෂණය වෙලා මදි බව ශිෂ්‍ය ව්‍යාපාරයේ විසින් කරපු කැපකිරීම සම්ප්‍රේෂණය වෙලා මදි බව එහෙමනම් ඒකේ වැරද්දක් ශිෂ්‍ය ව්‍යාපාරයේම නේද? දැන් මෙච්චර කැපකිරීම කරලා තිබෙනවා ජීවිත පූජා කරනවා තියෙනවා අධ්‍යාපනය වෙනුවෙන් අර කියපු විදිහට මේ නායකයෙක් නැති විප්ලවීය හොඳ concept එකක් මේ කතාව. නායකයෙක් නැති විප්ලවීය ව්‍යාපාරයක් අනිකුත් ජන කොටස් වල සමාජ කොටස් වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීන සංවිධානයක් මුලින්ම එළියට බහින සංවිධානයක් තරුණ නිසා ආවේගශීලී බවක් තිබෙනවා නමුත් වැඩේ කරලා තිබෙනවා මේ ආදී වශයෙන් කාරණා ටිකක් ඔබ ගෙන හැරපෑවා. මම එකගයි ඒවට. මොකද මමත් මේ කණ්ඩායම ඇතුලේ වැඩ කරපු කෙනෙක් මේට අවුරුදු 12කට 13කට කලින්. නමුත් අපි එළියට ඇවිල්ලා බැලුවට පස්සේ අපි දැන් යම් කිසි විදිහකට ජීවිතයේ මැදි වයසට එළඹෙමින් සිටියේදී ඔබට හිතෙන්නේ නැද්ද මම මේ බොහොම ෆ්‍රැන්ක්ලි අහන්නේ මේ හිතවත්කමත් එක්ක අපල වෙන කෙනෙක් එක්ක වෙනද කරන සංවාදය නෙවෙයි මම අද ඔබත් එක්ක කරන්නේ. හරිද? එතකොට අර ගහට ගහක් මොරටුවේදී හම්බ වෙනවා වගේ ගහට ගහක් අම්බලන්තොටදී හම්බෙන්න පුළුවන්. එතකොට මම අහන්නේ දැන් මේක මේ අපි කරමු කැපකිරීම. එහෙම නැත්නම් ශිෂ්‍ය ව්‍යාපාර අපිට කලින් හිටපු ශිෂ්‍ය නායකයෙක් කරපු කැපකිරීම. සමහරට අද අපිට ජීවිත වලින් වන්දි ගෙවන්න සිද්ධ වුණේ නැහැ නේද? දැන් අපි සිරබත් කාලා තියෙනවා. මම ඔය තාරහවැල් වාර්තාව 2004 ගෙන ආපු වෙලාවේ දුමින්ද නාගම සහෝදරයා තමයි අන්තරේ කඳවුම්කරු හිටියේ. ඉතින් අපි කොළඹ ඇවිල්ලා අපි ප්‍රහාරයකට මුහුණ දුන්නා. ඒ වෙලාවේ ඉතින් එහෙම සිද්ධියක් වුණා. ඉතින් නිරිහාන පොලිසියේ මම ඉඳලා තියෙනවා. ඉතින් ඔය ආදි වශයෙන් අපි මුහුණ දීලා තියෙනවා ගැටුම්. නමුත් අපිට පහර දෙන්න උනේ බොහොම සුළු පහර දෙන්න. නමුත් අපි දන්නවා 80 දශක 90 දශක ජීවිත වලින් වන්දි ගෙවන්න වුණා. ඉන්දුලකාගේ විසුම ආදි වශයෙන් ඇතුණු තත්ත්වයක්. දැන් ඒකත් එක්ක ආපු නායකයෝ අද පාර්ලිමේන්තුවේ පවා ඉන්නවා සමහර නායකයෝ දේශපාලනයට ආපු. දැන් ශිෂ්‍ය ව්‍යාපාරයේ විසින් කරපු කැපකිරීම වලට සමාජයෙන් ඔබට හිතෙන්නේ නැත්නම් නිකම් මේ ගෞරවය මදි වගේ. ඒතකොට ඒක වගකීම් ශිෂ්‍ය ව්යාපාරයටත් යන්න ඕන නේද? ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඔබ දකින්නේ ඇයි එහෙම වෙලා තියෙන්නේ? මිනිස්සු කොහකයිද? මොකද්ද ප්‍රශ්නේ? නෑ ප්‍රියංකර ඒක ඔබ හොඳ ලස්සන ප්‍රශ්නයක් අහන්නේ. ඇත්තටම ශිෂ්‍ය ව්‍යාපාරය ඇත්තම කියනවා ශිෂ්‍ය ව්‍යාපාරයක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමාජ ව්‍යාපාරයක් මිනිස්සු වෙනුවෙන් අවංකව වැඩ කරන ව්‍යාපාරයක් මිනිස්සුන්ට යමක් දුන්නට පස්සේ ඒකෙන් ආපහු මිනිස්සුන්ගෙන් Taman වෙනුවෙන් යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් හොඳම දේ තමයි දැන් ඔබ වෛද්‍යවරයෙක්. ඒක රාගම මෙඩිකල් ෆැකල්ටි එකෙන් එන දැන් ඉන්න වෛද්‍යවරු වෙනුර එදිරිසිංහ සහෝදරය දන්නේ නැති වෛද්‍යවරු ඉන්නවා කියලා ඔබ
විශ්වාස කරන්නේ නැද්ද? වෙනුර ඉදිරිසිංහ කියන සහෝදරයව දන්නේ නැති, ඒ වෛද්‍යවරයා දන්නේ නැති කී දෙනෙක් ඉන්නවද අද? ත්‍රිමා විතරණ දන්නේ නැති කී දෙනෙක් අද ඉන්නවද? හැබැයි වෙනුර ඉදිරිසිංහ එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ත්‍රිමා විතරණයක බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා හැම සටනක තියෙන වෙලාවේදී වෙනුර ඉදිරිසිංහ සහෝදරයාගේ අම්මා තාමත් ජීවතුන් අතර ඉන්නවා. එතකොට සෑම අරගලයකදී වෙනුර ඉදිරිසිංහ සහෝදරය වෙනුවෙන් මේ වෙනුර ඉදිරිසිංහගේ අම්මා සහභාගී වෙනවා. ඒක ඇත්තටම දකිනකොට අපිට හරිම මේ වේදනාවක්. එතකොට ශිෂ්‍ය ව්‍යාපාරය කියලා කියන්නේම මම කිව්වේ ප්‍රියංකරයි ඒක පරමාදර්ශී. එතකොට අපි අපේ අම්මලා තාත්තලා පරමාදර්ශීනේ. ඒතකොට අපේ අම්මලා තාත්තලා අපිට උගන්වන්නේ, එතකොට අපිට යම් කිසි දේවල් අපිට ගොඩනගන්නේ මුන්ගෙන් අපිට යමක් බලාපොරොත්තු වෙන්න කියලා හිතනවා නම් ඒක වැරදි. ඒකම නෙමෙයි. ඒක තමයි පරමාදර්ශය කියලා කියන්නේ. ඉතිහාසයේ පුරාවටම අපිට මේ මනුෂ්‍ය සංහතියට යමක් දුන්න නම් ඒ දුන්නේ කැපකිරීම කරපු මිනිස්සු. කැපකිරීම කරපු මිනිස්සු. මේ මිනිස්සු කැපකිරීම කරේ ඒකට යම්කිසි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නෙමෙයි. ඒක තමයි ශිෂ්‍ය ව්‍යාපාරයේ අනිකුත් ව්‍යාපාරවලයි තියෙන වෙනස. ඒ හින්දා ඔබ කියන එක හරි. ශිෂ්‍ය ව්‍යාපාරයට වගකීමක් තියෙනවා මේ පිළිබඳ සමාජය දැනුවත් කරන්න. සමාජය දැනගන්න ඕන. එතකොට ශාන්ත බණ්ඩාර කියන්නේ කවුද කියලා දැනගන්න ඕන. ත්‍රිමා විතරණ කියන්නේ කවුද කියලා දැනගන්න ඕන. නිමල් බාලසූරිය කියලා කියන්නේ කවුද කියලා දැනගන්න ඕන. උපාලි ජයවීර කියලා කියන්නේ කවුද කියලා දැනගන්න ඕන. එතකොට ක්‍රිෂාන්ත ජයවර්ධන විජිත මහාවිද්‍යාලයේ පාසලේදී වෙඩි තියලා ඝාතනය කරේ මේ කවුද කියලා දැනගන්න ඕන. නමුත් ඒක දැන නොගැනීම ශිෂ්‍ය ව්‍යාපාරයේ වැරද්දක් විතරක්. ශිෂ්‍ය ව්‍යාපාරයට දාන්න බෑ. මොකද තමා සමාජය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෙක් සමාජයේ උන්නතිය පිණිස කටයුතු කරනවා විනා තමා කරපු දේවල් නිතර කිය යන්න අපිට වෙලාවක් නැහැ. ශිෂ්‍ය ව්‍යාපාරය තුල එහෙම වෙලාවක් නැහැ. ඉතින් මම කියවනේ මේකට අයිතිකාරයක් නැහැ කියලා. මෙතන යෂ්ටිය එක්කෙනෙකුට දෙනවා ඊළඟට ඒ යෂ්ටිය වෙන කෙනෙක් අරගෙන යනවා. අනිත් එක්කෙනා කරන කොච්චර කැපකිරීම කරාද එයා ඒ කාලේ හිරගත වෙලා හිටියද ඒකට එයාට මල් තියලා වඳින්න ඕනද ඒව ගැන කතා කරන්නේ නැහැ. මොකද ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය තුල හැමතිස්සෙම ශිෂ්‍ය ව්‍යාපාරයට සටන් නිර්මාණය කරලා තියෙනවා. ඒ හින්දා පරණ දේවල් ඇගීමට ලක් කර ඉන්න වෙලාවල් නැහැ. ඒ කියන්නේ සටනක් ඉවර වෙච්ච ගමන්ම නැවත සටනක් ලෑස්ති කරලා තියෙනවා. ඒ සටනට ලෑස්ති වෙනවා විනා අර පරණ දේවල් පිළිබඳ ආවර්ජනය කර ඉන්න වෙලාවක් නැහැ. ඒ නිසා ප්‍රියංකර සහෝදරයෝ ඔකට කියන්න තියෙන්නේ ඔය උත්තරේ තමයි. හින්දා ශිෂ්‍ය ව්‍යාපාරයට අර කළු පැන්ලමක් ඇති වෙලා තියෙන්නේ. ලංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ මේ සමාජයට දායාද කරපු දේවල් ලංකාවේ ඉන්න සමස්ත මිනිස්සුන්ගෙන් භාගයක් දන්නේ නැහැ. ඒ නිසා තමයි ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව ඔවුන් ඇඟිල්ල දික් කරන්නේ. ඔවුන් මේ අධ්‍යාපනය ලබන්නේ. දැන් හිතමුකෝ දැන් අපි ළඟදී දැක්කා ළඟදී මේ ඊයේ මොනවද මට මම ඒක පොඩි නෝට් කරගත්තා. ලංකාවේ මේ රත්කරවිට මාලිගා තැන්න විදුහලේ. එතකොට මේක මේ විද්‍යාලයේ ගුරුවරයෙක් ගිහිල්ලා ඉබි අතුරු කඩලා නේද බලහත්කාරයෙන් ශිෂ්‍යයන්ට උගන්වන්න පුදුමාකාර උනන්දුවක් අපි තියනවා. අපි දැක්ක ප්‍රියංකර සහෝදරයා. එතකොට ඇත්තටම ඔවුන්ට එහෙම ව්‍යාජ හෝ සටනක් නිර්මාණය කරන්න සටන් බිමක් හදලා දුන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය. ශිෂ්‍ය ව්‍යාපාරේ සටන් කරේ නැත්නම් ඔය පාසල ඉතිරි වෙන්නේ නැහැ. ළමයි 10ක් හිටපු පාසලක්. ළමයි 10ක් පමණ තමයි ඉන්නේ. නමුත් ඔය විද්‍යාලයේම ඉගෙන ගත්ත මගේ විශ්වවිද්‍යාලයේ සහෝදර අයියා කෙනෙක් මේ අද දවසේ සමාජ ජාලාවල සටහනක් දැම්මා. ඔහු මහාචාර්යවරයෙක්. ඒ පාසලෙන් වෙච්ච පළවෙනි මහාචාර්යවරයා සහ එකම මහාචාර්යවරයා. ඒතර ඔහු කියනවා මම ඉගෙන ගන්න කාලේ ළමයි 200ක් හිටියා. අවුරුද්දට ළමයි 3-4 දෙනෙක් හරි ශිෂ්‍යත්ව පාස් වුණා. එතකොට නමුත් මේ වෙනකොට ළමයි 10 දෙනෙක් තත්ත්වයට පාසල පත් කරලා තියෙනවා කියලා. එතකොට අර ගුරුවරයා ගිහිල්ලා ඉබි අතුරු කඩලා පුදුම මහා විප්ලවයක් කරනවා. නමුත් ඔය පාසල ඔය තත්ත්වයට හෝ රැකගන්න ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය කරපු මෙහෙවර මේ කවුරුවක්වත් දන්නේ නැහැ. ඒ හින්දා ව්‍යාජ සටන්කරුවන්ට පවා මේ සටන් බිමක් නිර්මාණය කරලා තියෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය කියන එක කියන්න ඕන. ඒ හින්දා ශිෂ්‍ය ව්‍යාපාරයට ඇත්තටම මිනිස්සු තැන් වල සටන් කරනවා. හැම දිනම සටන් කරනවා. ගුරුවරු වෙනම සටන් කරනවා. ඊළඟට මේ හැම දිනම සටන් කරාට මේ සටන් කරන්න ඕන් අද Tamanගේ පාසල ආරක්ෂා කරලා දෙන්න කියලා සටන් කරනවා. මේ හැම එකක් ඇතුළෙම ශිෂ්‍ය ව්‍යාපාරය ආරක්ෂා කරපු දේවල් ටික
තමයි තියෙන්නේ. ඒකින්ද ඒක මම ඔවුන් ශිෂ්‍ය ව්‍යාපාරයටත් ගලක් ගහනවා. එහෙම නැත්නම් සරස විශිෂ්‍යයන්ටත් ගලක් ගහනවා. මුන් මේ සමාජයට මාර පිළිලයක් කියලා. නමුත් ඔවුන් දන්නේ නැහැ ඔවුන් කරන සමහර සටන් වලට සටන් බිම හදලා තියෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය කියලා. එහෙනම් ධන ලකුණු දාගන්න අවශ්‍ය නැහැ. එහෙනම් හැම වෙලාවෙම අලුත් සටන් තියෙන නිසා අතීතය ආවර්ජනය කර කර ඒ ගැන තමා ගැන වර්ණනා කර කර ශිෂ්‍ය ව්‍යාපාරයට ඉන්න වෙලාවක් නැහැ. ඔබට පුළුවන් ද මේ මතක් කරන්න සහෝදරයා මේ ශිෂ්‍ය ව්‍යාපාරය මේ ප්‍රේක්ෂකයින්ට දැන ගැනීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාර අතීතයේ ලැබපු ප්‍රධාන ජයග්‍රහණ 3-4ක් අපි කියන්නම් බලන්න. ඔව්. මෙහෙමයි ප්‍රියංකර සහෝදරයා දැන් ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය ගැන කතා කරාට පස්සේ ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය දැන් ඔබ කියන විතර ජයග්‍රහණ මට කියන්න පුළුවන්. නමුත් ඒක ගොඩාක් වෙලාවක් යනවා. ඔබ මට දෙන කාල සීමාව මම හිතන්නේ සීමිතයි. ඒ හින්දා මම ඔබට ජයග්‍රහණ ගැන කිහිපයක් කතා කරන්න. දැන් අපි දන්නවනේ ලංකාවේ 1943-4 කාල සීමාව තුළ තමයි ලංකාවේ මේ නිදහස් අධ්‍යාපන අරගලය සිද්ධ වෙන්නේ. ඒක ලංකාවේ වෙච්ච විශාලතම සිවිල් අරගලයක්. එතකොට ඔබ මම එතකොට මේ හැම දෙනාම අද කොන්ද කිලින් තියාගෙන ඉන්නවනම් ඒ ඉන්නේ 1943-44 කරපු සිවිල් අරගලය. මේක 44 රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිදහස් අධ්‍යාපන පනත CWW කන්නංගර මහත්තයා ගෙනාවට මේකට එදා හිටපු වාමාංශික ව්‍යාපාර භික්ෂුන් වහන්සේලා බහුජන සංවිධාන මේ හැම දෙකේනාම පුදුම කැපකිරීමක් කරා. මම එක තැනකදී අහලා තියෙනවා වල්පොල මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ ගමක් ගාන ගිහිල්ලා රටේ ඉන්න මිනිස්සු දැනුවත් කරලා නිදහස් අධ්‍යාපන වෙනුවෙන් උඹලා සටන් කරපළා මේක දිනා ගන්න ඕන කියලා මිනිස්සු දැනුවත් කරා. ඉතින් රජයට බලපෑමක් කරා. ඒ බලපෑම මත තමයි අපිට නිදහස් අධ්‍යාපනය ලැබෙන්නේ. ඒ නිදහස් අධ්‍යාපනය ලැබීමත් එක්ක බණ්ඩාරනායක මේ CWW කන්නංගර මහත්තයා මේක පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන වෙලාවෙම කියනවා මේක ගේන්න මම ලොකු ප්‍රයත්නයක් දරුවා. ඉතින් මේක රැක ගන්න ඊට වඩා මහා ප්‍රයත්නයක් දරන්න වෙනවා කියලා කියනවා. ඉතින් ඇත්ත නේද? දැන් මේ පනත ගේනකොට ලංකාවේ මහා නායකින් මේකට විරුද්ධ වුණා. කවුද? බණ්ඩාරනායක මහත්තයා මේකට විරුද්ධ වුණා. DS නායක මහත්තයා මේකට විරුද්ධ වුණා. JR ජයවර්ධන මහත්තයා මේකට විරුද්ධව අතිස්සුවා. මේ කන්නංගර මහත්තයාගෙන් අහනවා CWW කන්නංගර කියන එකේ මේ C කියන එකෙන් මම දන්න විදිහට තියෙන ක්‍රිස් තමයි යාගේ නම. එතකොට බණ්ඩාරනායක මහත්තයා අහනවා එක වෙලාවක ක්‍රිස් ඔයා අපිට මේ අපේ වත් එක මේ පොල් ගහකින් මේ පොල් ගෙඩියක්වත් කඩා ගන්න නැති තත්යකටද මේ පත් කරන්න හදන්නේ කියලා. එතකොට අපිට මේ නිදහස් අධ්‍යාපනය ලැබුණේ මේ අපිට මේ නිකන් දීපු එකක් නෙමෙයි. කැමැත්තෙන් දීපු එකක් නෙමෙයි. මේක ඇත්තටම මහා සිවිල් අරගලයකින් ගත්ත සාමූහික ජයග්‍රහණයක්. එතකොට මේ 1949 වගේ කාල සීමාවලටම ලංකාවේ මේ ශිෂ්‍ය අරගල යනවා. ඒක ඇත්තටම හරිම පෞද්ගලිකයි. මොකද ලංකාවේ ඔය සරසවි මණ්ඩපවල ඒ කාලේ ඉගෙන ගත්තේ මිෂනාරි අධ්‍යාපනයක් තිබිච්ච ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබිච්ච ඉහළ වරප්‍රසාද සහිත පවුල්වල දරුවෝ තමයි ලංකාවේ ඔය සරසවි මණ්ඩපවල ඉගෙන ගත්තේ. එතකොට එයාලගේ සටන් පාට හරිම පෞද්ගලිකයි. මොනවද මේ සටන් පාට? තමන්ට කාර් පාක් එකක් දෙන්න, විශ්වවිද්‍යාලයට තමන්ගේ කාර් පාක් එකක් දෙන්න. එහෙම නැත්නම් දවල් බිත්තර භාගය දෙන්න, බිත්තර භාගයට වෙනුවට බිත්තරයක් දෙන්න. මේ වගේ සටන් තමයි තිබුණේ. නමුත් නිදහස් අධ්‍යාපනයත් එක්ක මේක වෙනස් වුණා. 1900 නිදහස් අධ්‍යාපනයේ ඇත්තටම ප්‍රතිඵල එන්න ගත්තේ 60 දශකයේ ආරම්භයේ. මේ 60 දශකයේදී තමයි නිදහස් අධ්‍යාපනය නිසා මේ සරසවිවල සංයුතිය වෙනස් වෙන්න ගත්තා. ඒ කියන්නේ ගෝවියන්ගේ, කම්කරුවන්ගේ, නිර්තර පන්තියේ දරුවෝ සරසවිවලට එන්න ගත්තා. එතකොට තමයි ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයක් කියන එකක් ශිෂ්‍ය ව්‍යාපාරික අවශ්‍යතාවය දැනෙන්න ගත්තේ. මොකද පන්තිය වෙනස් වෙච්ච ගමන්. එතකොට ලංකාවේ අපි දන්නවා මේ විදිහට මම ඔබ මගෙන් සරලව අහපු නිසා මම කියන්නේ. මට මේක විස්තර කරන්න නම් ටිකක් තව පැහැදිලි කරන්න වෙනවා. ඊට පස්සේ 1960 දශක දන්නවා අපි දන්නවා අධිරාජ්‍යවාදී විරෝධී කැරැල්ලක් තිබුණේ. එතකොට අපි දන්නවා අර පැට්‍රික් ලුලුම්බා ඝාතනය කරාට පස්සේ ලෝකයේ පුරාම මේ අධිරාජ්‍ය විරෝධී කැරැල්ලක් යනවා. ඒක ලංකාවටත් එනවා. ඒතකොට පියරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ අර බ්‍රිතාන්‍යයේ
ආණ්ඩුකාරවරුන්ගේ පිළිම කඩලා දානවා නුවර වැවට. එතකොට එහෙම තමයි ශිෂ්‍ය ක්‍රියාකාරකම් පටන් ගත්තේ. ඊළඟට 1971 කැරැල්ල එනවා. මේ 71 කැරැල්ලේදී ශිෂ්‍ය ව්‍යාපාරයේ ඒ වෙනුවෙන් මේ පෙරටුගාමී කාර්යභාරයක් ඉදිරිගාමී කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒතකොට 71 කැරැල්ලත් එක්කම ඔවුන් තේරුම් ගන්නවා මොකද 71 කැරැල්ලේදී විද්‍යෝත්‍ය පිරිවෙන. ඒකට දැන් ඕක කියන්නේ අපි මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තමයි එතකොට මේ වදකාගාරය පවත්වාගෙන ගියේ. එතකොට මේ 71කින් පස්සේ ඔවුන් තේරුම් ගන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍ය පාලනය කරන්න ඕන ඒකට මිලිටරි පාලනයක් විතරක් නෙමෙයි ඒකට ව්‍යවස්ථාමය පාලනයකුත් අවශ්‍යයි කියලා. ඒ හින්දා තමයි 1972 විශ්වවිද්‍යාල පනත ගේන්නේ. ඒතකොට විශ්වවිද්‍යාල පනත මගින් මණ්ඩාධිපති කියන තනතුරක් හදනවා. මේ මණ්ඩාධිපති කියන තනතුර ඉන්නේ ආණ්ඩුවේ හෙන්චයියෙක් ඉන්නේ. එතකොට ආණ්ඩුවේ අපි කියනවා කෙනෙක් බොට්ටෙක් ඉන්නේ. එතකොට මෙයා සරසවි ශිෂ්‍යයන් මර්ධනය කිරීම තමයි ආරම්භ කරන්නේ. එතකොට මේකට විරුද්ධව විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඊළඟට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු ඊළඟට සේවකයෝ විශාල වර්ජනයක් කරනවා. මේකදී 1976 නොවැම්බර් මාසේ 12 වෙනිදා ප්‍රථමයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විශ්වවිද්‍යාල තුලදී වෙඩි තබා ඝාතනය කරනවා. මම හිතන්නේ මේක ලෝක ඉතිහාසයේම සමහර ලාවට පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන් සරසවියක් තුල වෙඩි තබා ඝාතනය කිරීම. ඒ රෝහණ වීරසූරිය සහෝදරයා ඔයාගේ විශ්වවිද්‍යාලේ මම හිතන්නේ ප්‍රියංකර අයියා මේ පිළිබඳව හොඳටම දන්නවා. රෝහණ වීරසූරිය සම්බන්ධ විස්මාරකයක් පවා අපි ඒක සමරනවා. එතකොට මේ දෙත් එක ඊට පස්සේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත ගේනවා. එතකොට මේ විශ්වවිද්‍යාලේ පනත ගෙනල්ලා අන්න අර ඔවුන්ට තිබිච්ච චෝදනා වලින් නිදොස් වෙන්න ඔවුන් දෙනවා ශිෂ්‍ය ව්‍යාපාරයට මේ නිල බලය දෙනවා. ඒ කියන්නේ ඔවුන්ට නිල බලයක් දෙනවා ශිෂ්‍ය සංගම් වලට. හැබැයි ශිෂ්‍ය සංගම් වලට දුන්නට ඔවුන් හැමතිස්සෙම උත්සාහ කරනවා වෙනත් විශ්වවිද්‍යාලත් එක්ක තියෙන ගනුදෙනු නවත්තන්න. මොකද ඔය 76 රෝණ වීරසූරිය ඝාතනයේ සිද්ධියේදී සියලුම විශ්වවිද්‍යාල එකතු වෙලා හිටියේ. එතකොට විශ්වවිද්‍යාල වලට එකතු වෙන්න දෙන්න නැති හින්දා තමයි ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙන්න අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය 1978 දී පිහිටවන්නේ. මේ 78 දී පිහිටුවත් එක්කම එයාලා තීරණය කරනවා අධ්‍යාපන කාරණේ විතරක් නෙමේ මේ සමාජීය මේ නිර්ධන පන්තියේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලටත් අපි පෙනී ඉන්න ඕන කියලා ඕන් අරමුණු විදියටම ඒක ඇතුළත් කරගන්න. එතකොට 78 අපි දන්නවා දැන් මේ ලංකාවේ දැන් තියෙන සිටුේෂන් එකම තමයි. පෝලිං ක්‍රමයක් තිබුණේ. එතකොට හාල් පෝලිම වෙනම නේද පරිප්පු පෝලිම වෙනම. එතකොට මෙහෙම පෝලිමක් තිබුණේ. එතකොට අර හාල් පොත් කප්පාදු ආවේ 1978 දී. එතකොට 1978 දී ශිෂ්‍ය ව්‍යාපාරයකට මැදිහත් වෙනවා. ශිෂ්‍ය 8 දෙනෙක්ගේ ශිෂ්‍යභාවය අහෝසි කරනවා. එහෙම කරලා තමයි ශිෂ්‍ය ව්‍යාපාරයේ එකට මැදිහත් වුණේ. ඊළඟට ගත්තට පස්සේ අපි දන්නවා ලංකාවේ මේ ලෝක ඉතිහාසයේම ප්‍රියංකරයි මේ අපේ මේ නව ලිබරල් වාදය කියන එක ස්ථානගත වුණානේ. මේක ස්ථානගත වෙන්න ගත්තේ 1978 පස්සේ. එතකොට අර කෙන්සියානෝ මොඩලය තිබුණේ. මේ කෙන්සියානෝ මොඩලය මේක යල්පැන කියපු තත්ත්වයකටපත් වුණා. ධනෙ කරගන්න බැරි තත්ත්වයකටපත් වුණා. ලිබරල් වාදය කියන සංකල්පය ඔබට මාව ඇහෙනවද? දැන් හරි. පොඩ්ඩක් එහෙම වුණා කවන්නේ. එහෙම තමයි ඉතින් ලයිව් ප්‍රෝග්‍රෑම්. කවන්නේ. ඒ නව ලිබරල් වාදයත් එක්ක දැන් අපි නව ලිබරල් වාදය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. ඒ කියන්නේ මෙතෙක් මිලක් හම්බ වෙච්ච නැති සෑම දෙයකටම මිලක් තීරණය කරන එක තමයි නව ලිබරල් වාදය තුලේ සිද්ධ වුනේ. එතකොට නව ලිබරල් වාදය තුලේ ලංකාවේ සෞඛ්‍යයට මිලක් තීරණය වෙන්න ගත්තා. අධ්‍යාපනයට මිලක් තීරණය වෙන්න ගත්තා. එතන ඉඳලා තමයි ශිෂ්‍ය ව්‍යාපාරයේ නැගීටීම සිදු වුණේ සහ ශිෂ්‍ය ව්‍යාපාරයේ මර්ධනය සිදුවීමත් ආරම්භ වුණේ මෙතන ඉඳලා. ඔබ ඇහුවා ශිෂ්‍ය ව්‍යාපාර ලාංකීය සමාජයට ලබා දීලා තියෙන ජයග්‍රහණ මොනවද කියලා? ජයග්‍රහණ කීපයක්. ජයග්‍රහණ කීපයක්. ඔව් කීපයක්. මම කියන්නම් 1982 දවල පත්‍රිකාවේකින් විශාල තැනක් තියෙනවා. මේක තමයි අධ්‍යාපනයට ගහපු ප්‍රථම පහර තමයි ප්‍රථම අතුල් පහර තමයි දවල පත්‍රිකාව. මේ දවල
පත්‍රිකාව තිබුණේ මොනවද කියන එකත් අපි අපේ වසර 8ක් දක්වා සීමා කිරීම. ඊළඟට සාහිත්‍ය ඉතිහාසය කියන දේවල් විශේෂ ප්‍රදේශයෙන් කප්පාදු කිරීම. අකණ්ඩ ඇගයීම් ක්‍රමයක් පවත්වා ගැනීම. දිවයිනේ ඇතැම් පාසල් වල කියන්නේ දුෂ්කර පාසල් සංවර්ධනය කිරීම නවත්වන්න. පහවසර ශිෂ්‍යත්ව ක්‍රමය අත්හිටුවන්න. අපි දන්න ශිෂ්‍යත්ව ක්‍රමයේ අඩුපාඩුකම් තියෙනවා. නමුත් ශිෂ්‍යත්ව ක්‍රමය නිදහස් අධ්‍යාපනයේ ගේන වෙලාවෙම හඳුන්වලා දුන්නේ දුප්පත් දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් දරුවන්ට ඉහළ පාසලකට ගිහිල්ලා අධ්‍යාපනය ලබන්න තමයි ශිෂ්‍යත්ව ක්‍රමය හඳුන්වා දුන්නේ. එතකොට ඒක අහෝසි කරන්න. ඊළඟට මුදල් අය කරන පෞද්ගලික හා අර්ධ පෞද්ගලික පාසල් පිළිතුරන්. ඊළඟට පාසල් වල සියලුම වියදම් දෙමව්පියන් මත පටවන්න උපාධිය මුදලට විකිණීම සහ මුළු අධ්‍යාපනයේම තනිකර දේශපාලනීකරණය කිරීමක් තමයි මෙතනදී සිද්ධ වුනේ. ඒකෝර මේක ශිෂ්‍ය ව්‍යාපාරයේ 1982 පෙබරවාරි මාසේ 25 වෙනිදා මේකට විරෝධතා දිනයක් දක්වලා ලංකාවේ පාසල්වල ශිෂ්‍යයෝ ඔබ විශ්වාස කරන්න දැන් තියෙන ශිෂ්‍ය ව්‍යාපාරය වගේ නෙමෙයි. දැන් තියෙන ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ මේ විශ්වවිද්‍යාලයට ලඟු වෙලා තියෙන්නේ. එදා පාසල්වල ශිෂ්‍යයෝ, පාසල්වල ශිෂ්‍යයන්ගේ දෙමාපියන්, බහුජන සංවිධාන, ගුරුවරු මේ පාර්ලිමේන්තුවට මේ පනත ගේන දවසේ පාර්ලිමේන්තුව වට කරලා මේක නවත්තන්න කියලා උද්ඝෝෂණය කරා. ඊළඟට අශ්වාරෝහක හමුදාවක් දාලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට තාමත් දැඩි මර්ධනයක් එල්ල කරා. අපි අහලා තියෙන විදිහට මේකෙදි 8 දෙනෙක් වගේ ප්‍රමාණයක් සදාකාලික අබ්බඝාත තත්ත්වයටපත් වුණා. කොහොම හරි ධබල පත්‍රිකාව පරාජය කරා. ඒ පරාජය කරපු නිසා තමයි අද ගුරුවරුන්ට සටන් කරන්න සටන් බිමක් ඇදලා තියෙන්නේ පඩි වැඩි කරන්න අපි කියලා. ඊළඟට ඔය විශ්වයේ මේ ගුරුවරුන් සටන් කරනකොට ගුරුවරුන්ට කුණු බිත්තර ගහන්න. එහෙම නැත්නම් ඔය අපි දන්න ඔය කුට්ටිආරච්චි වගේ මේ ඇමති മന്ത്രിවරුන්ට මේ පාසල් ගුරුවරු ගෙන්නලා උල තියන්න කියලා හරි ඒ වගේ ව්‍යාජ සටන් පාට හරි ගේන්න සටන් බිමක් හදලා දුන්නේ මේ ශිෂ්‍ය ව්‍යාපාරය මේ පාසල් පද්ධතිය ආරක්ෂා කරලා. ඒක තමයි ශිෂ්‍ය ව්‍යාපාරයේ ලාංකීය ඉතිහාසයට ලාංකීය ප්‍රජාවට ලබා දීලා තියෙන දායාදය. ඊළඟට අපි දන්නවා 1983 උතුරු කොළඹ පෞද්ගලික විද්‍යාල සටන. ඒක පරාජය කරා. ත්‍රිමා විතරණ ඝාතනය කරලා ඔබ විශ්වාස කරන්න ඔබ දන්නවා නමුත් රටේ සමස්තයක් දන්නේ නැහැ. ත්‍රිමා විතරණ සහෝදරය ගත්තට පස්සේ ඇස් උගුල්ලලා මේ කන් වලට පරාල එන ගහලා ධන හිස් වලට පරාල එන ගහලා පිට පළලා ජේසුස් වහන්සේටවත් දීපු නැත වද හිංසා දීලා තමයි ත්‍රිමා විතරණ සහෝදරය ඝාතනය කරේ. එතකොට වෙන්රජ ඉදිරිසිංහ සහෝදරයත් එහෙමයි. ඒතකොට වෙන්රජ ඉදිරිසිංහ කියලා කියන්නේ මේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඒ සමර්ථ 4ක් අරගෙන ජීව විද්‍යාවලින් ලංකාවෙන් ප්‍රථමයෙන්ම වෙලා කොළඹ විශ්වවිද්‍යාලයට වෛද්‍ය විද්‍යාලයට තේරිච්ච සහෝදරයෙක්. එතකොට ඔහු කැපකිරීම කරේ ඔහුට ඇත්තටම මේක මේ ආරක්ෂා කරන දෙයක් නෑ. ඔහුගේ පෞද්ගලික ප්‍රතිලාභ ඔහු පරිම තැනට ඇවිල්ලා තියෙන්නේ. ඔහු අද හිටියනම් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු තමන්ගේ ජීවිතය කැප කරලා ඒ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කැලණි විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරා. අද කැලණියේ රාගම වෛද්‍ය පීඨය කියලා කියන්නේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලංකාවට ලබා දීපු ලංකාවේ දුගී දුප්පත් මිනිස්සුන්ට ඒ දරුවන්ට ලබා දීලා දීපු දායාදය. ඒ හින්දා 83න් පස්සේ කී දහහක් වෛද්‍යවරු මෙතනින් නොමිලේ අධ්‍යාපනය අරගෙන පිට වෙලා වෛද්‍යවරයෙක් ලෙස සේවය කරනවා ඇද්ද. ඊළඟට 1987 කින්සි සිල්වා වාර්තාව. ඒතොර කින්සි සිල්වා වාර්තාවේ තියෙන්නේ සරසවි ප්‍රවේශයට තිබුණේ මේ ඉසට් ස්කෝර් එකක් නෙමෙයි. ලකුණු ප්‍රමාණයක් තිබුණේ. මේ ලකුණු ප්‍රමාණය 180 ඉඳලා 200 දක්වා වැඩි කරා. එතකොට අපි ඉගෙන ගත්තේ ප්‍රියංකර සහෝදරයා අපි හම්බලන්තොට ඒ කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසලක ඉගෙන ගත්තේ. එතකොට දිස්ත්‍රික් කුසලතාවයට විශේෂ දැනක් තිබුණා අපි විශ්වවිද්‍යාලේ යනකොට. එතකොට මේ කින්ස්ලි සිල්වා වාර්තාවෙන් දිස්ත්‍රික් කුසලතාවය නොසලකා හැරලා එතකොට දිවයිනේම වැඩිම ලකුණු ලබා ගන්න අය විශ්වවිද්‍යාලයට මඳවා ගැනීමට යෝජනා කරලා තිබුණා. ඊළඟට උසස් පෙළට පෙනී සිටින වාර සංඛ්‍යාව 3 ඉඳලා 2 දක්වා අඩු වෙලා තිබුණා. අද බලන්න තුන්වෙනි වතාවේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ජීවිත ගොඩනගා ගත්ත මිනිස්සු ලංකාව ඇතුලේ නැද්ද කියලා. එතකොට ඉංජිනේරු වෛද්‍ය පීඨවලට ඇතුල් වීමට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය අනිවාර්ය කරලා තිබුණා. එතකොට මේවයි යම් යම් ධනාත්මක ලක්ෂණත් තිබුණ නැත්තේ නෑ තිබුණා. නමුත් ඒකේ අර අපි අර රස ටොෆිය මේ ඇතුලේ රස ටොෆියක් මේ ලස්සන කවරේද උතලා තියෙනවා. නමුත් ඇතුලේ තියෙන්නේ විෂ ටොෆියක් වෙන්න පුළුවන්. ඉතින් ආවරණය හොඳයි. නමුත් ඒකෙන් වෙන හානිය වැඩි. එකක් දෙකක් ධනාත්මක ලක්ෂණක් තියෙනවා. නමුත් හානිය වැඩි. මේක ශිෂ්‍ය ව්‍යාපාරේ පරාජය කරා. මම ඔබට කියන්න ඊළඟට 1989 අඛණ්ඩ ඇගයීම් වලට එරෙහි සටන ජයග්‍රහණය කරා. 1991 දේශීය වෛද්‍ය ශිෂ්‍ය අරගලය ඒක ජයග්‍රහණය කරා. ඊළඟට එනවා 1993 ජයතිලක කමිටු වාර්තාව.
ජයතිලක කමටු වාර්තාවයි කියලා කියන්නේ අර ධවල පත්‍රිකාවේ තිබිච්ච ටිකයි කීර්ති සිල්වා වාර්තාවේ තිබිච්ච ටිකයි එකතු කරලා ආපහු වෙනව වෙනම නමකින්. ඒක පරාජය කරා. එතකොට ඒ ඇතුළේ ගොඩාක් කරුණු තියෙනවා. ඒක මේ වෙලාවේ කතා කරන්න වෙලාවක් නෙමෙයි ප්‍රියංකර සහෝදරයා. ඊළඟට 1993 යක්කල වික්‍රමරාජ්චි වෛද්‍ය විද්‍යාලය මේක කැලණි විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරන්න සිද්ධ වුණා. ඒක ඉතාමත් අමාරුවෙන් ලබාගත් ජයග්‍රහණයක්. ඊළඟට 1993 පාසල් සංවර්ධන මණ්ඩල පනත. මේ පාසල් සංවර්ධන මණ්ඩල පනතෙන් පාසල් සංවර්ධන අරමුදලක් පිහිටවනවා. ඒතකොට මේ අරමුදලෙන් තමයි පාසලේ ගොඩනැගිලි, ක්‍රීඩාංගන, විද්‍යාගාර, පුස්තකාල සියල්ලක්ම නඩත්තු කරන්නේ. එතකොට මේකේ බර ඔක්කොම පැටවෙන්නේ දෙමාපියන්ට. මේ පනත විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඊළඟට පාසල් ශිෂ්‍යයෝ දෙමාපියෝ ඔක්කොම එකතු වෙලා තමයි ශිෂ්‍ය ව්‍යාපාරේ පරාජය කරේ. ඊළඟට 2001 ශ්‍රීනාත් ඩයස් කමිටු වාර්තාව. ඊළඟට 2001 යාලිපොබුදුම ශ්‍රී ලංකා. මේක ඉතාමත් ජනප්‍රියයි. ගොඩක් අය දන්නවා. ලංකාවේ සියලුම ආයතන, සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කරන්න ආවේ. ඒත් එක්කම පෞද්ගලික විශ්වවිද්‍යාලය ආරම්භ කරන විශාල ප්‍රතිසංස්කරණ ගණනාවක් ගෙන්න හදපු අවස්ථාවක්. ඒක ශිෂ්‍ය ව්‍යාපාරයේ ඒකේ තිබිච්ච ඍණ කියන්නේ ඒකේ තිබිච්ච අවාසිදායක දේවල් වලට එරෙහිව සටන් කරලා ඒක නැවැත්තුවා. ඊළඟට ගත්තොත් 2002 පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් ගෙනාවා. අර ටැන්සානියාවේ ජාත්‍යන්තර තාක්ෂණික විද්‍යාලයයි ඉන්දියාවේ බැංගලෝර් වල පිහිටි විශ්වවිද්‍යාලයක් එක්ක එකතු වෙලා රුපියල් ලක්ෂ 26කට මේ වෛද්‍ය උපාධිය ගේන්න හැදුවා. ඒක ශිෂ්‍ය ව්‍යාපාරය නැවැත්තුවා. ඊළඟට ප්‍රජා මණ්ඩල පනත 2002 දී. එතකොට මේ ප්‍රජා මණ්ඩල පනතේ උනේ පාසල් වල කටයුතු දෙමව්පියන්ට එහෙම නැත්නම් ආදි ශිෂ්‍යයන්ට ව්‍යාපාරිකයින්ට ඒ වගේම දේශපාලඥයින්ට අවශ්‍ය විදියට කරන්න පහසුකම් සැකසුවා මේ ප්‍රජා මණ්ඩල පනතේ. මෙහෙම වුණා නම් මේ පනත සම්මත වුණා නම් විදුහල්පතිවරයා අවශ්‍ය නැත්නම් ප්‍රාදේශීය දේශපාලඥයට පුළුවන් ඔහු අයින් කරන්න. ගුරුවරයා අයින් කරන්න පුළුවන්. තමන්ට කැමති වෙලාවට දරුවෝ දාගන්න පුළුවන්. මුදල් වලට දාගන්න පුළුවන්. මේ පනත ගෙනල්ලත් නැතුව අධ්‍යාපනය මේ තරම් දුරට රැකගෙන පාසල් පද්ධතිය තුල මේ වගේ දේවල් වෙනවා නම් මේ පනත සම්මත කරා නම් ලංකාවේ අධ්‍යාපනය කියලා නිදහස් අධ්‍යාපනය කියලා අද ඉතුරු වෙලා තියෙන රොඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ කියලා ප්‍රියංකර සහෝදරය මම ඔයාලට මේ මතක් කරන්න කැමතියි. ඊළඟට තමයි 2003 රුහුණ විශ්වවිද්‍යාලයට තිබුණේ නැහැ කළමනාකරණ මූල්‍ය පිටියක්. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හිටියේ අර මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පිටිය ඇතුළේම තමයි මේ වාණිජ්‍යවේදී උපාධිය පිරිනැමුවේ. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ගිහිල්ලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වට කරලා තමයි එහෙම බලහත්කාරයෙන් තමයි කළමනාකරණ මූල්‍ය පිටියක් ගත්තේ. ඒ කළමනාකරණ මූල්‍ය පිටිය තමයි මම 2005 දී ගිහිල්ලා අධ්‍යාපනය ලැබුවේ. ඒ අධ්‍යාපනය ලැබනකොට ඒකට පීඨ සංකීර්ණයක්වත් තිබුණේ නැහැ. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අරගල කරලා තමයි ඒකට පීඨ සංකීර්ණය පවා දිනාගත්තේ. ඊළඟට තාරා හැරල්ඩ් වාර්තාව 2005 දී. ඊළඟට අපි දන්නවා අවසානයේදී අපි මේ මෑතකදී 2012 ආචාර්යවරුන්ගේ සටන. ඒතකොට ආචාර්යවරුන්ට දැන් මේ ගුරුවරුන්ට ගෙවන සොච්චම් පඩිය වගේම තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ප්‍රියංකර සහෝදරයා සොච්චම් බැටුමක් ගෙවුවේ. මේ සොච්චම් බැටුමට විරුද්ධව මාස 3කට වඩා ආචාර්යවරු සටන් කරා. ඒ සටන් වල ඉදිරි නාල විදියට පෙරමුණේම හිටිය ශිෂ්‍ය ව්‍යාපාරය. ශිෂ්‍ය ව්‍යාපාරය නැත්තම් ආචාර්යවරුන්ට ඒ සටන දිනන්න බෑ. නුවර ඉඳලා කොළඹට අවසාන මොහොතේ පෙළපාලිය සංවිධානය කරා. ගාල්ල ඉඳලා කොළඹට පෙළපාලියක් සංවිධානය කරා. මේ පෙළපාලිය එන අතරතුර තමයි ගම්පහ මිරිස්සත්තේදී රුහුණ විශ්වවිද්‍යාලයේ මගේ සුපර් ජූනියර් බැච් එකේ මල්ලි කෙනෙක් ජනක සිසිත ඝාතනය කරා. ඊළඟට කැලණි විශ්වවිද්‍යාලයේ මහා සංගමේ සභාපති ජානක ඒකනායක සහෝදරය ඝාතනය කරා. එහෙම ඝාතනය කරලා ඒ මතින් තමයි ශිෂ්‍ය ව්‍යාපාරයේ විසින් ආචාර්යවරුන්ට ඔය කියන අද මහා වැටුපක් ගන්නවා. ඒ වැටුප දිනා දුන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයෙන්. ඔව් උන්ට වැටුපක් ලැබෙන්න ඕන. රටේ ඉන්න බුද්ධිමත්ම පිරිසට උගන්වන ආචාර්යවරුන්ට හොඳ වැටුපක් තියෙන්න ඕන. ඒ වැටුප දිනා ගන්න ශිෂ්‍ය ව්‍යාපාරය තමයි මූලික වුණේ කියන එක අපි මතක් කරන්න ඕන. නමුත් ඒ ශිෂ්‍ය ව්‍යාපාරයේ එහෙම මූලික වුණාට ඔබ කියපු කතාව හරි. ආචාර්යවරුන්ටවත් අද මේ සම්බන්ධව මතක නැහැ. අඩුම තරමේ ඒ සටන වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු ජනක සිසිත ඊළඟට මේ ජානක ඒකනායක රුහුණේ සමායන මට මේ රුහුණේ සිසිත ප්‍රියංකර මල්ලිගේ නම ඊළඟට ජානක ඒකනායක තමයි කැලණි විශ්වවිද්‍යාලයේ සහෝදරයගේ නම. එතකොට ඕම් වෙනුවෙන් අඩුම තරමේ ලංකාවේ ආචාර්යවරුන්
ඔවුන්ගේ අනුස්මරණ දිනයක්වත් සමරන්න තත්යකටපත් වෙලා නැහැ. ඒක ශිෂ්‍ය ව්‍යාපාරයේ අපේක්ෂා කරන්නේ නැහැ ප්‍රියංකර සහෝදරයා. මම මේකට ඔබට එකතු කරේ ඔබ කලින් අහපු ප්‍රශ්නෙටම. ඒක ශිෂ්‍ය ව්‍යාපාරයේ වැරද්දක් විතරක් නෙමෙයි. ආචාර්යවරුන්ටත් අමතක වෙලා තියෙනවා. ඔවුන්ගේ සටනට විශ්වවිද්‍යාල ප්‍රජාව දායක වෙච්ච එක. ඊළඟට 2014 සමසෞඛ්‍ය සටන මේකට ලංකාවේ ඔබ වෛද්‍යවරේ ලංකාවේ රජයේ වෛද්‍යවරුන්ගේ නිලධාරීන්ගේ සංගමය මේක අවුරුදු 4 ඉඳලා 3 දක්වා අඩු කරනකොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි ඒකට අනුබල දුන්නේ. නමුත් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය තමයි ඒක විශේෂ උපාධියක් විදියට ලංකාවේ ඉදිරි પરම්පරාවට ඒක තිලින කරේ. විශාල කැපකිරීමක්. දින 170ක අරගලයකින් තමයි ඒක ජයග්‍රහණය කරේ. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් අන්තිමට සයිටම් සටන. ඒතර ඔබ කියනවා ශිෂ්‍ය ඔබ යෝජනා කරනවා නම් ශිෂ්‍ය ව්‍යාපාරය අද නූතනත්වයට ගැලපෙන්නේ නැහැ කියලා මේ මෑත කාලයේදී තමයි ශිෂ්‍ය ව්‍යාපාරය සයිටම් සටන ජයග්‍රහණය කරලා ඒ අධ්‍යාපන පෞද්ගලිකකරණය වැඩසටහන නැවැත්තුවේ. ඒ වගේම තමයි කොතලාවල පනත. කොතලාවල පනත తాවකාලික නතර කරගෙන තියෙනවා. ඒ తాවකාලිකව නතර කරගත්තේ ශිෂ්‍ය ව්‍යාපාරය. ඒකට මැදිහත් වෙච්ච නිසා මේ ඔබට මම කිව්වේ කෙටියෙන් ශිෂ්‍ය ව්‍යාපාරය පිළිබඳ මේ මාතෘභූමියට ලබා දීපු ජයග්‍රහණ පිළිබඳ යම්කිසි කෙටි හැඳින්වීම. ඔව් ගොඩක් දේවල් චිත්ත සහෝදරයන්ගෙන් ප්‍රකාශ වුණා. දැන් ඕකේ 2004 තාරහරල් වාර්තාව සම්බන්ධ ගැටුමට ඒ අරගලයට මම හිතන්නේ ඔබ සම්බන්ධ වුණාද? ඒ වෙලාව විශ්වවිද්‍යාලෙද? 2004 නෑ මම 2005 දෙසැම්බර් 26 තමයි මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ. ඔව් 2004 අපි සම්බන්ධ වුණා ඒ අරගල වලට. 2004 මම එතකොට 2004 මම අපේ බැච් එකේ බැච් එක පෙරදින විශ්වවිද්‍යාලයේ ඩෙන්ටල් ෆැකල්ටි එකේ. එතකොට විඳනාගම සහෝදරයා තමයි අන්තරේ කැඳවුම් කරු. අපිත් එක්ක එකට හිටපු සටන් සංගිව තමයි උද්දුල් ප්‍රේමරත්න රනිල් විජයසිංහ. ඔව්. ඉතින් ඊට පස්සේ ආපහු සයිටම් සටන මට මතකයි 2017 16 අපි ඒකට මැදිහත් වෙලා අපි ඒක දැන් ජයග්‍රහණය කරවල කරා. ඒක වංචනික ස්වරූපයකින් ආපු වැඩක් නිසා. දැන් අපි මෙන්න මේ වගේ තැනකට දැන් ඔබත් මම දෙදෙනාම ශිෂ්‍ය අරගල වල නිරත වෙලා තිබෙනවා. ශිෂ්‍ය අරගල වලට නායකත්වය දීලා තිබෙනවා. මේ කුටි කාලේ දෙනවද පොලිසියෙන්? කුටි කාලේ තියෙනවද? කීපාරක් කුටි කාලේ තියෙනවද? කුටි කාලේ තියෙනවා, සිරගත වෙලා තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. ඔව් එතකොට මේ අපි දෙන්නා එහෙම කුටි කාලේ තියෙනවා, සිරගත වෙලා තිබෙනවා. ඊට පස්සේ අරගල කරලා තිබෙනවා. ඔබට හිතෙන්නේ නැද්ද දැන් අවුරුදු 2009 ඔබ පාස් අවුට් වෙලා තියෙන මම 2008 එතකොට අවුරුදු දැන් 13ක් නේද? එතකොට 13ක් 12ක් වගේ නේද? 10කට එහා. දැන් අපිත් කියනපු සටන් සංවිය සමහරු දැන් නෑනේ වැඩේ. ඇයි ඔබ හිතන්නේ? කියන්නේ මම අහන්නේ ටිකක් දැන් අපි දැන් මට තේරෙනවා දැන් මේ කියන්නේ මම ඔබගෙන් ඔබට අහපු ප්‍රශ්න ඔබ හොඳටම දන්නවා. මේ අහන්නේ මම සමාජයෙන් අහන ප්‍රශ්න නිසා අපි දෙන්න බොහෝ වෙලාවට එක තැනක තමයි ඉන්නේ. ශිෂ්‍ය ව්‍යාපාර පිටුවක් තියෙන ගෞරවය සම්බන්ධව. නමුත් අපි මේ ප්‍රශ්න කතා කරන්න ඕන නැත්නම් අපි දෙන්න එකම දේ කතා කරලා ඒක තේරුම් ගන්න නැති නිසා අපි දෙන චෝදනා ශිෂ්‍ය ව්‍යාපාරයේ චෝදනා කතා කරොත් විතර අපිට ඒක යම් කිසි විදියකට ඒව හරිය හදා ගන්න හරි පුළුවන්. තියෙන ප්‍රශ්න තියෙනවා. දැන් කොහේ සටන් සංගයෝ ඇයි එහෙම ඒ කියන්නේ කීප දෙනෙක් විතරක් දැන් මේ සමාජ ව්‍යාපාර තුල ඉන්නේ බොහොම සුළු පිරිසක් නේද? අර සටන් සංගයෝ එහෙම නැත්නම් ඒ වලින් ප්‍රතිලාභ ගත්තු අය ඒගොල්ලන්ගේ කම්ෆර්ට් සෝන් එකට සෙට් වෙලා සමාජ වගකීම් වලින් මිදලා නේද ඉන්නේ. වාහනයක් අරගෙන ගයක් හදලා ලස්සන නෝන කෙනෙක් අසාද වැඳලා දරුවෝ හදලා අර ඇල්ටෝ ෆැමිලි කියලා අපි කියන්නේ. ඒ කියන්නේ Facebook එකේ බැලුවම දැන් අන්තර්ට අපි තුර දානවා තමයි මම නෑ කියන්නේ විනෝදයෙන් ඉන්න ඕන. නමුත් සමාජ වගකීම කියන කාරණාව සම්බන්ධව ඒ දැන් මේ විශ්වවිද්‍යාල වලින් බිහිවෙච්ච අතිවිශාල ශිෂ්‍ය ප්‍රජාව ඔය කියන දේවල් වලින් ප්‍රතිඵල ගත්තු දැන් වෙනුවිද සිංහ කියන්නේ ඔබ කිව්වා වගේ ඔහු රොයල් එකෙන් එනකොට ඒ හතර විතරක් නෙමෙයි ඔහුට මං හිතන්නේ අර මේ සම්මාන පවා තියෙන ඕගොල්ලන්ගේ අර තියෙන මේ මෙඩල්ස් තියෙනවානේ මේ හොඳම ශිෂ්‍යයාට හරිනේ ඒවත් එක්ක තමයි අවුරුදු ගණනාවක් තිස්සේ නොබේදන වාර්තාවක් තියෙන්නේ මේ මං හිතන්නේ තියෙනවානේ දැන් වෙනුව සහෝදරයා එතකොට ඔය විදිහට අපිට කියන්න පුළුවන් නම් හුඟක් අපි නම් කියලා තමයි සටන් කරන්නේ නේද අපි නිශ්මි අපිට ඔබට මම හිතන්නේ නිශ්මි විශ්ුණා පොඩ්ඩක් නිශ්මි බාර් නිශ්මි පෙරදිනේනේ අපි යන්නේ කොයි පාරේ නිශ්මි බාලා ගිය පාරේ නේද අපි ගාව තාමත් තියෙන මාළංග ඔය සතම් පාට කියපු එළියාගත්තු පටි අපි පාරවල් වල ඉතින් කඳුළු ගෑස් කාගෙන අපි ගියා දැන් මම නිකන් මගෙන් අහන ප්‍රශ්නයක් ඒ කියන්නේ මේ මම නිකන් හිතන දේවල් මම කන බොන වෙලාවට ඉතින් මේ කල්පනා කරන වෙලාවට හිතන දේවල්
දැන් මේ මෙච්චර සුවහසක් මේකෙන් ප්‍රතිඵල ගත්තු දසදහස් ගණනක් නේද? ඒක අසරකට හිතන්නකෝ කොච්චර ශිෂ්‍ය ඇතුල් වෙනවද පිට වෙනවද කියලා විශ්වවිද්‍යාලේ. දැන් මේ සියලු දෙනාම මේ ප්‍රතිලාභ අරගෙන මේවල මේ ඒ කැපකිරීම වල අරගෙන එළියට ඇවිල්ලා දැන් එහෙම නෑ වගේ නේද ඉන්නේ මම කියන්නේ දැන් නිකන් දැන් පොඩි වාහනේ අරගෙන නෝනයි මහත්තයයි දෙන්න ඉන්නවා දරුවෝ දෙන්න බෙල්ල දාන් ඉන්නවා මේ අපි අර අල්ට් ෆැමිලි කියන්නේ මනෝවිශ්ලේෂණාත්මකව කියන්නේ මනෝවිද්‍යාව කියන්නේ අල්ට් ෆැමිලි කියලා පොඩි නිකන් සාකච්ඡික විදිහට අපි කියන්නේ නිකන් නෝනයි මහත්තයයි ඉන්නවා සීට් එකේ පිටිපස්සෙන් පොඩි දෙවුන් දෙන්නෙක් බෙල්ල දාගෙන ඉන්නවා අක්කාලා සෙල්ෆිය ගත්තා හරි අපි කෑවද පීසා අපි KFC එකෙන් කෑවා අන්න බොන්න ඕනේ මිනිස්සු ඒකනේ මම කියන්නේ කවුරු තාපසයෝ වගේ ජීවත් වෙන්න ඕනේ නැහැ නමුත් සමාජ වගකීම කියන එකෙන් පලා යාම තියෙනව නේද අපේ සමාජයේ ඉතින් ඒක ගැන ඔබට මොකක්ද මට කෙටියෙන් අපිට තව විනාඩි 20ක් විතර ගන්න පුළුවන් වැඩිපුර විනාඩි 10ක් අපි ගමු. නමුත් මේ අපි මේ කතා කරපුවා මේක අන්තර්ජාලයට උදාහරණ නිසා මොකද මේ අපි ඇත්ත කතා කරන්නේ දැන් ඒක ගැන ඔබ මොකද ඔබට ඒ ගැන කියන කලකිරීමක් නැත්නම් දැන් ඔබ ඒක නිකන් මහා ඔබ අරගලේ ඉන්නවා ඔබ දකින්න ඔබ එදා තත්ත්වෙම ඉන්නවා ඒක ඔබ සටන්කාමී වයස ගියාට ඔබ තරුණයි එතකොට දැන් අපේ තියෙනවනේ ඒක නේද අපි නිකන් සටන්කාමී ගතිය අපේ තාම තියෙනවා අපි හිතින් තරුණයි දැන් ජීවිතේ දැන් හතරවෙනි දශකයේ අවසාන හරියේ ඉන්නේ අපි දෙන්නම එතකොට දැන් හිතන්නේ දැන් අපේ කාලේ අපි පොඩි කාලේ අවුරුදු 40ක කෙනෙක් විතර කිව්වම අපිට නිකන් එදින සෑහෙන්න අංකල් කෙනෙක් වගේ දැන් අපි 40ට ගිට්ටුයි එතකොට මේ නමුත් අපි තාමත් මේ සමාජය නිවැරදි කරන්න පුළුවන් මේක හදන්න අපි ශරගලකට යනවා දැන් හොඳම වැඩේ දැන් ඔය කොතලාව දැන් ගුරුවරගලේට මම ගියා ඔබ ගුරුවරයෙක් විදිහට අපේ සටනක් තිබුණොත් ඔබ එනවා සයිටම් මාර්ගලේ ඔබ ඉන්නවා මමත් ඉන්නවා වෛද්‍යවරයෙක් විදිහට ඊට පස්සේ කොතලාවල පනත අරගලේ වෙලාවේ අපි කොළඹ ගියා අපි අරගල කරා ඒකට අපි ඒ පාර අරගල වලට සම්බන්ධ වුණා අපි හිතින් තරන නමුත් අපේ අපිත් එක්ක හිටපු සටන් සංගය දැන් අපි කීප දෙනෙක් විතරයි නේද ඉන්නේ ඇයි ඒකට හේතුව ඔබ දකින්නේ මොකද්ද ඔබ ඒක ඔව් ප්‍රියංකර සහෝදරය දැන් ඔතන ওই ප්‍රශ්නය සම්බන්ධව අපි මේ ඔක කෝණ කිහිපයකින්ම බලන්න ඕන කෝණ කිහිපයකින් කියන්නේ දැන් මම දැන් විනාඩි 5යි මම දෙන්නේ මට තව ප්‍රශ්න දෙක තුනක් තියෙනවා හොඳේ විනාඩි 5ක් සරලව පැහැදිලි කරන්න එක තමයි ගොඩක් අමාරුව. හැබැයි මෙහෙමයි. ලංකාවේ දැන් මම ඔබට ඉක්මනට කියන්න ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දීපු මිනිස්සු ටික ඉන්නවනේ. මම එයාලගෙන් චුට්ටක් පටන් ගන්නම්කෝ. අවසානයේට ගත්තොත් අන්තරේ කැඳුම් කරු ලහිරු වීරසූරිය. ඊළඟට හිටියේ එයාට කලින් හිටියේ සංජීව බණ්ඩාර. ඊළඟට එයාට කලින් හිටියේ උදුල් ප්‍රේමරත්න. එයාට කලින් හිටියේ දුමින්ද නාගමුව. දුමින්ද ඊට කලින් හිටියේ රවීන්ද්‍ර මුදලිගේ සහෝදරයා. ඊට කලින් චමීර කොස්වත්ත. ඊටත් කලින් සුනිල් හඳුන්නෙත්ති. එතකොට මෙයාලා ගැන ටිකක් බලමුකෝ අපි. මේ ශිෂ්‍ය ව්‍යාපාර නායකත්වයේ දීපු ඉදිරිපෙළ නායකයෝ. ඒතර මේ ඉදිරිපෙළ නායකයෝ තාමත් සටන් බිමේ ඉන්නව නේද? යාළගේ දේශපාලන පක්ෂය අපිට ගාව ගන්න ඕනේ නැහැ. යාළ ගොවියන්ගේ ප්‍රශ්නයේදීද, ගුරුවරයන්ගේ ප්‍රශ්නයේදීද, කම්කරුවන්ගේ ප්‍රශ්නයේදීද, එතකොට මේ හැම තැනදීම යාළ නියෝජනය කරනවා. ඒ කියන්නේ යාළට ඒකෙන් මිදෙන්න බෑ. එහෙනම් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය අර සටන් කරන්න පුළුවන් නායකයෝ ටිකක් මේ මහ පොළොවට අතෑරලා තියෙනවා. අපි ඒක ගැන සතුටු වෙන්න ඕන. අනිවාර්යයෙන්. ඔය එක කාරණයක්. අනිත් කාරණේ තමයි ප්‍රියංකර අයියා දැන් හැමෝම සටන් කරන්න ඕන කියලා එකක් නැහැ. ඒකට අපි විශ්වවිද්‍යාලය ඇතුලේ තිබුණේ කවුරු හරි සටන් කරනවා. ඒ සටනට විශ්වවිද්‍යාලය ඇතුලේ හිටියේ කීප දෙනෙක් සටන් කරනවා. ඒ සටනට අනිත් කට්ටිය සපෝට් එක දෙන එක කරන්නේ. එහෙමනේ තියෙන්නේ. ආණ්ඩුව බය වෙනවා මේ මහා 2000 3000 කෙනෙකුට මේ මුන් ඔක්කොම ඇවිල්ලා එක්ක JVP කාර්යද මුන් ඇවිල්ලා පෙරටුගාමී කෙනෙක්ද. එහෙම එකක් නැහැ. අර නායකත්වයේ තමයි වැඩේ. ඒ නායකත්වයේ වටේ තමයි ඉන්නේ. ඒකට හැම කෙනාම අර නායකයා කියන්නේ එදා තියෙන ප්‍රශ්නෙට තමයි ඕන් නියෝජනය කරන්නේ. ඒ හින්දා තවමත් එදා වගේම විශ්වවිද්‍යාලෙන් එළියට ආපු සමහරක් කට්ටිය තමන්ගේ කොඳුනාරටිය මිදගන්නේ නැතුව නිවටය වෙන්නේ නැතුව හරි දෙයට හරි විදියටත් වැරදි දෙයට වැරදි විදියටත් පෙනී සිටින සමහර ගොඩාක් අය ඉන්නවා. එතකොට ඒක දැන් අපි අර ඉදිරිපෙළ නායකයෝ කරන දේවල් අපි කරන්නේ නැතුණත් අපිත් රැකියාවක් කරගෙන අපිත් පවුලක් නඩත්තු කරගෙන අපි සමාජයේ යම් කිසි දෙයක් තියෙනවා නම් ඒකට විරුද්ධව කන නගලා මේ සමාජයේ අර පුරවැසියාගේ කාර්යභාරය ඉෂ්ට කරන දේ අපිත් කරනවනේ. හැබැයි සමාජයේ මේක ඇතුලේ ගොඩාක් පිරිසක් හැලිලා යනවා. ඒ හැලිලා යන්නේ ඒක ඇත්තටම ශිෂ්‍ය ව්‍යාපාරයේ තියෙන වැරද්දක් විතරක් නෙමෙයි. ඒකට ශිෂ්‍ය ව්‍යාපාරයට ඒක පැත්තකින් ඒක අභියෝගයක්. යාළුව ගොඩ දා ගන්න බැරි වුණා.
ලංකාවට ප්‍රියංකරයි මේ වෙලාවේ තියෙන ලොකුම අවුල තමයි අපිට ලංකාවට හොඳ පුරවැසියෝ ටිකක් බිහි කරගන්න බෑනේ. ලංකාවේ අපිට බොරු ෆැන්ටසි එක උන් හිර කරලා තියෙනවා. මොකද්ද? දේශපාලඥයෝ කියනවා ඡන්දේ කාලේට ලංකාවේ ඉන්නේ බුද්ධිමත් මිනිස්සු මුන්ව එහෙම රවට්ටන්න බෑ කියලා. ඒක බොරුවක්. එතකොට ලංකාවේ ඇතුලේ ඇත්තට මෙහෙම නෑ. ඔලු ගෙඩි ටිකක් තමයි තියෙන්නේ. ලංකාවේ ඇතුලේ පුරවැසියෝ බිහි වෙලා නෑ. එතකොට පුරවැසියෝ බිහි කරන්න ශිෂ්‍ය ව්‍යාපාරයේ එක පැත්තකින් අසමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයෙන් එළියට විශ්වවිද්‍යාලය ඇතුලේ එකට සටන් කරපු මිනිස්සු අද වෙනත් මාවත්වල යනවා. එහෙම වෙනවා. නමුත් ඔවුන් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ඉද්දි කවදාවත් ඒ පාවදීම කරලා නැහැ. ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ ඉද්දි සටන් කරා. එතකොට ඔවුන් වෛද්‍යවරයෙක් කෙනෙකුට වෛද්‍යවරයට වරදාන දෙනකොට වෛද්‍යවරයා සටන අතහරිනවා. ගුරුවරයාට අදාළ තෑග්ග දෙනකොට නැත්තම් පඩිය වැඩි කරනකොට ගුරුවරයා සටන අතහරිනවා. හැබැයි ශිෂ්‍ය ඒ ජීවිතයේ ඉන්න කාලේ ඒ සටන ඔහු අතාරින්නේ නැහැ. ඔහු සටන අතාරින්නේ මම කලින් කිව්වා තමන්ගේ යෂ්ටිය වෙන කෙනෙකුට දීලා යනවා. ඊට පස්සේ ඔවුන්ගේ අර වෙන ලෝකවල ඔවුන් හිර වෙනවා මේ ධනවාදයේ ක්‍රමයට අහු වෙලා ගෙයක් හදාගන්න, ඊළඟට කාර් එකක් ගන්න, ලස්සන නෝන කෙනෙක් ගන්න, දරුවෝ දෙතුන් දෙනෙක් හදන කියන මහා සටන ඇතුලේ ඔවුන් එක තැනකදී හිර වෙනවා. ඔබ කියන කතාව ඇත්ත. එහෙම වුණාට පරමාදර්ශයන් වෙනස් වෙලා නැහැ. සටන් කරන්න මිනිසුන්ගේ අඩුපාඩුවකුත් නැහැ. ඒ හින්දා ඒක මහා සමාජයේම තියෙන දෙයක් තමයි සරසවියේ. ඒ කියන්නේ එළියට එන ඔක්කොම එහෙම බිහි කරන මේ අධ්‍යාපන ක්‍රමයක් විශ්වවිද්‍යාලය තුලෙත් නැහැනේ. දැන් විශ්වවිද්‍යාලය තුලේ ගත්තත් ශිෂ්‍ය ව්‍යාපාරය තුලේ ඔක්කොම නැහැ. විවිධ කණ්ඩායම් හදාගෙන තමයි ඉන්නේ. ඒ හින්දා අපිට දන්න විශ්වවිද්‍යාලයෙන් එළියේ ඉන්න කෙනා කියන්නේ විශ්වවිද්‍යාලය කියන්නේ JVP කාර්යය. නැත්තම් මුන් ඇවිල්ලා මේ පක්ෂයක වැඩ කරන්නේ. එහෙම නෑනේ. එහෙම එළියට එනවා නම් ඒක යාළුවගේ ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්눔 කරන්න ඕනනේ. එහෙම වෙලා නෑ. ඉතින් ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ හිටියත් ඔවුන් එළියට ගියාට පස්සේ අර මම කියපු ක්‍රමවලට ඔවුන් අහු වෙනවා. හැබැයි කියන්න සතුටුයි තාමත් හරි දෙයට හරි වැරදි දෙයට වැරදි කියන්න පුළුවන් හොඳ තියෙන මිනිස්සු ටිකක් විශ්වවිද්‍යාල පද්ධතියෙන් එළියට දාලා තියෙනවා. හැබැයි ලංකාවේ දැන් මේ යන විශ්වවිද්‍යාල ක්‍රමයක් එක්ක ඒක ඉස්සරහට සිදු වෙයිද කියන එක නම් ප්‍රියංකර සහෝදරයා ඉතාමත් කේද වාචකයක තියෙන්නේ. මොකද මම ඔබට මට විනාඩි කිහිපයක් දෙන්න තව ඔබ මට විනාඩි 5ක් දෙනවා කිව්වේ. මේ ලංකාවේ මේ වෙලාවේ දැන් විශ්වවිද්‍යාලයක් ඇතුලේ දැන් අපිට පුළුවන් 13 ශ්‍රේණියෙන් ඉවර වුණාට පස්සේ ඉස්කෝලේම තියාගෙන අවුරුදු 3ක් නැත්නම් 4ක් උපාධිය දීලා යවන එක ලේසි නේ ඇත්තටම. මේ ඇත්තටම මේ ගොඩනැගිලි හදලා ක්‍රීඩාගාර හදලා නේද වෙන එහෙම කරන්න අවශ්‍ය නැහැ නේ. ඇත්තටම ආණ්ඩුවර ලේසි එක. නමුත් මේ විශ්වවිද්‍යාලයත් අද පාසල් බවට පත් කරලා තියෙනවා. ඒතර විශ්වවිද්‍යාලය ඇතුළේ දැන් රුණ විශ්වවිද්‍යාලය ගත්තොත් රුණ විශ්වවිද්‍යාලේ මේ වෙලාවේ ප්‍රියංක සහෝදරයා ඒක මේ සමාජගත කරන්න ඕන කාරණයක්. සිරකඳවුරක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට කොල්ලෙකුට කෙල්ලෙකුට එකතු වෙලා ප්ලේන් ටිකක් බොන්න බැරි තත්යකටපත් වෙලා තියෙනවා. ඊළඟට දේශපාලනය කතා කරන්න බෑ. කලාවුලෙලක් කරන්න බෑ. ආදරය කරන්න බෑ. එතකොට කවුද උපකුලපති ඉන්නේ? දැනට උපකුලපතිනේ සුජීව අමරසේන. ඔබට මතකද දන්නේ මේ අර මේ මෙඩිකල් ෆැකල්ටි එකේ කරාපිටියේ තිබුණ ඉස්සර මේ මෞකිරි ලබා දීමේ පාඨමාලාවක් කියලා 2004 වගේ එක සිද්ධ වුණේ. ඒකෙදි මේ මෙඩිකල් ෆැකල්ටි එකේ හිටපු සහෝදර ටිකක් ඔවුන් සස්පෙන්ඩ් කරා. අන්තිමට ඒ විශ්වවිද්‍යාල මේ අධිකරණය තීරණය කරා සුජීව අමරසේන කියන කෙනා පෞද්ගලිකව ශිෂ්‍යයන්ගේ පලි අරගෙන තියෙනවා කියලා. ඒතකොට ඔහුට ඒ හින්දා ඒ දෙපාර්තමේන්තු ප්‍රධානී තනතුරු නැති වුණා. ඒ දෙපාර්තමේන්තු ප්‍රධානී තනතුරු නැති වුණාට පස්සේ ඒ මිනිසයා රුණ විශ්වවිද්‍යාලයේම උපකුලපති විදියට පත් කරනවා. දැන් VCද? දැන් රුණ VCද? ඒ ලෙඩු තමයි ඉන්නේ ඉතින් හැමදාම. හොඳ ඒකයි කේස් එක තියෙන්නේ. ඒක තමයි ඉන්නේ. ඒ කියන්නේ මේ අක්කු මොකක් හරි ජීවිතයේ ඔය චරිත දැන් ලංකාවේ මම කියන්නේ දැන් මිනිස්සු කියවනවා අඩුයි ගතියක් කියවන්නේ කියන්නේ අදාළ කැලේ කියවන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට. සාමාන්‍යයෙන් දැන් ඔය මිනිස්සුන්ගේ සයිකොලොජි එක ස්ටඩි කරලා බලන්න ඕන ඔය පොඩි කාලේ දැන් මම දන්නේ නැහැ පුද්ගලිකව. නමුත් ඔය විදියට ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලයේ නීති රීති දාන්න මම දන්නේ ඔය ප්ලේන් එකට ඉන්න බෑ හරිය මේසෙ CCTV දාලා. CCTV දාලා මට මේ තප්පරයක් දෙන්නකො ප්‍රියංකරේ මේ අවුරුදු 3ක දැන් පහුගිය දේශපාලනේ දැන් මේ රටේ අවුරුදු 3 රටේ ඇතුලේ ආණ්ඩුව හැසිරෙච්ච විදියයි මේ රුණ විශ්වවිද්‍යාලය හැසිරෙච්ච විදිය පොඩ්ඩක් බලන්නකො. සිරගත කිරීම තියෙන පහුගිය අවුරුදු 3 12 20ක් ජීවිතාන්තය දක්වා ශිෂ්‍යභාවය කිරීම 11යි. తాවකාලිකව ශිෂ්‍යභාවය
කිරීම 24යි. නේවාසිකාගාර තහනම් කිරීම 37යි. විනය පරීක්ෂණ 63යි. නඩු පැවරීම් 45යි. නිවෙස් වලට පොලිසිය මැදිහත් කිරීම 7යි. උපාධි ප්‍රදානෝත්සවයේ තහනම් කිරීම 9යි. වසර දෙකක ශිෂ්‍යභාවය අහෝසි කිරීම 2යි. මාස 6ක ශිෂ්‍යභාවය අහෝසි කිරීම 1යි. සම්පූර්ණම 221ක් මේ පහුගිය අවුරුදු 3ට. ඔබ හිතන්න මේ ලංකාවේ මේ රජයේ මේ පහුගිය කාලේ මහ බැංකුවට ගැහුවා ඊළඟට පාස්කු ප්‍රහාරය ඊළඟට සුදුලුණු වංචාව ඊළඟට පොල් තෙල් වංචාව සීනි බදු වංචාව ඊළඟට වැඩි ඕනේ ලංකාවේ පරිසර පද්ධතිය විනාශ කරා භූමිනක බාහු රජතුමාගේ අර රාජසභා මණ්ඩපය විනාශ කරා ඊළඟට පොලිසිය මේ රජයේ ඇමතිවරු ගිහිල්ලා බන්ධනාගාර වලට ගිහිල්ලා සිරකරුවන්ට මරණීය තර්ජනය කරා ඔය එකෙකුටවත් මේ මෙහෙමගේ දඬුවමක් දීලා තියෙනවද කියන්නකෝ මේ වගේ දඬුවමක් මේක විශ්වවිද්‍යාලයක්ද මේක විශ්වවිද්‍යාලයක් කියන්න පුළුවන්ද එතන මේ වගේ විශ්වවිද්‍යාල හදනවට වඩා හොඳයි ඉස්කෝලේම තියාගෙන උන්ට උපාධිය දීලා එළියට දෙන්නම එතකොට මෙහෙම පුරවැසියෝ බිහි කරලා මෙයා පොඩි අවුට් එකක් ඇති පොර මම හිතන්නේ සනීපරදි කේස් එකක් ඇත්ත මම හිතාගෙන මේ මම හිතන්නේ ඔව් මේ වගේ පොරක් හිටියොත් ඔව් තේරෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ කලින් හිටිය කරුණාරත්න කියලා මේ PC කෙනෙක්. ඒ යෝධියත් මේ සාම්පල් එකම තමයි. ඉතින් පිස්සුඩයි. මම මිනිහකට තමයි අර ටෙරන්ස් පුරසිංහ මේ අපේ ඔය අභාප්‍රාප්තුණු මේ ටෙරන්ස් පුරසිංහ ආචාර්යතුමා කිව්වේ අර එයාගෙන මට මතකයි ඒ කියන්නේ කියනවා. කරුණාරත්න ගැන තමයි. ඔව් කරුණාරත්න ගැන තමයි. ඒ තරම් මර්ධනයක් තියෙන. ඒ කියන්නේ ප්‍රියංකර සහෝදර මෙහෙමනේ අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනයේ වනසන හැම වෙලාවකම අධ්‍යාපනයේ මේ අධ්‍යාපනයේ නිදහසට සීමා පනවනවනේ. ඒ කියන්නේ ශිෂ්‍යෝ සිරගත කරනවා නම් එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ වෙලාවේ මොකක් හරි හොර ගේමක් රට ඇතුලේ යනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්. හැම වෙලාවෙම එහෙමයි. නවක වදේ කියලා මොනවා හරි ශිෂ්‍යොන්ට දඬුවම් කරනවා නම් ඒ වෙලාවේ අපිට පේනවා මොනවා හරි පනතක් ගේනවා. දැන් බලන්න නවක වදේ කියන සිද්ධිය ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඇදෙන්නෙම මොන වගේ වෙලාවකදීද? උසස් පෙළ ප්‍රතිඵල ඇවිල්ලා අර පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ශිෂ්‍යෝ බඳවා ගන්න කාලෙදි තමයි මේ නවක වදේ කියන එක ඇදෙන්නේ. හදලා ගන්නවා. ඒ කියන්නේ ඒක වෙනම දැන් අධ්‍යාපනයත් තනිකරම මාෆියාවක් වෙලා තියෙන්නේ. දැන් ඔය මේ එහෙමයි දැන් ඔය දැන් අපි උපාධියක් කරලා විශ්වවිද්‍යාලෙක ඉඳලා මේ උගත්කම අත්පත් කරගත්තු නිසා අපි දන්නවනේ උගත්තුන්ගේ தත්ත්වේ. එතකොට සාමාන්‍ය සමාජයේ හිතනවා දැන් පොගොල්පති කෙනෙක් හෝ පීඨාධිපති කෙනෙක් එහෙම කිව්වම සෑහෙන්න මේ නිකන් අනාගාමී වගේ සීන් එකක් කියනවා. එතකොට සෑහෙන උසස් කියලා මේගොල්ලෝ සෑහෙන බුද්ධිමත් හරිම නිකන් පර්ෆෙක්ට් මිනිස්සු කියලා උපකල්පනයක් අපේ අධ්‍යාපනයට වටිනකමක් තියෙන සමාජයක් මේ චිත්ත සහෝදරය. එතකොට අර නූගත් මිනිස්සයා උගත් මිනිස්සු කියන්නේ අධ්‍යාපන සුසුකමක් අඩු මිනිස්සයා අපේ අම්මලා තාත්තලා හිතනවා මේ PC කියන පොගොල්පති කෙනෙක් කියනවනම් හරි වෙන්න ඕනේ කියලා පූර්ණ කරනවා. ඒතකොට අපි දන්නවා මේගොල්ලෝ කොහොමද විභාග පාස් කරන්නේ අනිත් එක මේ පළවෙනි උපාධිය ගන්න පුළුවන්කමක් තියෙන කෙනෙකුට ෆස්ට් ඩිග්‍රී එක පෝස්ට් ග්‍රැජුවේට් එකක් කරන්න බැරි කමක් නැහැ නේ. බැරි කමක් නැහැ. සරලයි. ඒක පළමු උපාධිය ලබා ගන්න තමයි කට්ට කන්න ඕන. එතකොට මේ කොහෙටද යොමු වෙන්නේ කියලා තමන් සමහර කෙනෙක් කැමති ජීවිතය ගත කරන්න කැමති වැඩිපුර ඉගෙන ගන්නවද නැත්නම් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා වෙනම ගමනක් යනවා දේශපාලන යනවා ඒක පුද්ගලයාගේ choices. නමුත් සමාජයේ නිකන් පූර්ණ ගමනයක ඉන්න උගත් කෙනෙක් කියනවා හරියට. ඒක ශිෂ්‍යෝ කියන්නේ පොඩි ළමයි උපකුලපති තාත්තා වගේ. එතකොට දැන් පස්සේ බලන් යනකොට ඔය මිනිස්සුන්ගේ හුඟක් වෙලාවට පොරවල්ගේ මේ අතීතයට කියලා බැලුවම මේ සෑහෙන්න අර මේ ඔය නිකන් අර පොඩි කාලේ පීඩාවටපත් වෙච්ච ප්‍රශ්න තමයි දැන් මේ ශිෂ්‍යෝ පිටින් යවන්නේ. ඕක තමයි උතන තියෙන මනෝවිද්‍යාව. වෙන මොකක්වත් නෙමෙයි. කියන්නේ නැත්නම් මනෝවිද්‍යාව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් බොරු වෙන්නේ නැහැ. ඔය කියන්නේ ප්‍රියංකර සහෝදර කියන කතාව හරිය. එතන මානසික ව්‍යාධියක් තමයි. එහෙම ගැටලු ගොඩාක් එතන තියෙනවා. දැන් මෙහෙමනේ දැන් ගොඩාක් රටේ සමාජය ඇතුලේ තියන්නේ VC මහාචාර්ය කිව්ව ගමන් මාරම එකක් කියලානේ හිතෙන්නේ. එතකොට දැන් බුද්ධිමත් බවයි මේ උගත්කමයි කියලා කියන්නේ දෙකක්. එතකොට මේ PhD එකක් ගන්න පුළුවන් මෝඩයෙක් ඉන්න PhD ගත්ත කට්ටිය. ඉතින් අපි ඔක වෙන් කරලා හඳුනා ගන්න ඕන. ඇත්තටම කියන්නේ දැන් ලංකාවේ කියන්නේ රට ඇතුලේ තියෙන නිහඬියාවම තමයි විශ්වවිද්‍යාල ඇතුලේ තියෙන්නේ. ආචාර්යවරු නිහඬයි.
ඒ කියන්නේ මේ Tamanගේ වෘත්තීය කියන්නේ ඊළඟ පියවරට යන්න ඊළඟ වැටුප්තලයට යන්න ඔවුන් ඇත්තරම නොකරන දෙයක් නැහැ. ඉතින් හැම තැනකම තියෙන්නේ Tamanගේ පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීම විතරයි. ඒක එක අතකින් මේ සන්ධ්‍යා කුමුදිනී කියලා අපි අත උස්සලා ඉන්නවා මේ අපේ ප්‍රේක්ෂකයාවක් වෙන්න ඕන. අපි පොඩ්ඩක් අහන්න දෙමුද? ප්‍රශ්නයක් වුණ හරි ඇති අදහසක් පොඩ්ඩක් දෙමු. සන්ධ්‍යා කුමුදිනී මිස් කියන්නේ මේ මගේ කැම්පස් එකේ මගේ මට උගන්වපු අපි මෙතන අවස්ථාවක් දෙන්න මේ තාක්ෂණික කණ්ඩායම කෙටියෙන් එතුමියගේ අදහස දක්වන්න. ඔව්. ඔබතුමිය කතා කරන්න. මයික් එක මේ අන්මියුට් කරගෙන කතා කරන්න. දැන් මියුට් කරන් ඉන්න. සන්ධ්‍යා කුමුදිනී මහත්මිය මයික් එක අන්මියුට් කරගන්න. අන්මියුට් කරලා අදහස ප්‍රකාශ කරන්න. අපි එතකන් කතා කරගෙන යමු නැත්තම් ඉස්සරහට මේ කතා කරමු. ඉතින් මේ හොඳයි අපි දැන් කතාවේ අවසානයකට එනවා. දැන් ඉතින් අවස්ථාව කතා කරොත් මම අවස්ථාව දෙනවා. අපි මෙන්න මෙතෙන්ට වගේ ආවොත් සහෝදරයා දැන් ගැටලු ටිකක් අපි දකිනවා. එතකොට කැපකිරීම කරලා තිබෙනවා. තර්කයක් නැහැ ඒ සම්බන්ධව. ඊට පස්සේ සමාජයේ දැන් මේ වෙන විට තිබෙන ජාග්‍රහණ විශේෂම නිදහස් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය රැක ගැනීමට අවශ්‍ය කැපකිරීම කරලා තිබෙන ව්‍යාපාරය අපි වැඩ කරලා තිබෙනවා. අපි ඒ ගැන ගෞරවයක් තිබෙනවා, අභිමානයක් තිබෙනවා. සමහර අයට ඒක නැහැ. සමහරු ඔය නිතරම කියන දෙයක් තමයි මට ඇහිලා තියෙනවා සමහරු අපි නිකන් දන්නේ නැතුව කඩේ ගියා වගේ. අපිට නම් එහෙම අදහසක් නැහැ. අපි නම් තෘප්තියෙන් තමයි කතා කරන්නේ අපේ විශ්වවිද්‍යාල ජීවිතය ගැන. ඒ වගේම අපි සතුටු වෙනවා අපේ පෞරුෂය අපේ කොන්ද රබර් මිශ්‍රිත නැතුව හදාගන්න එක සෑහෙන්න වැදගත් වෙනවා ව්‍යාපාරය. මේ මට දැනගන්න සහ මේ යෝජනාවක් විදිහට තියෙනවා මේ කියන්නේ දැන් අපි දන්නවනේ දැන් ලෝකයේ මේ ශියාවර බිහි වෙන්නේ 78 අපේ ලංකාවේ මේ 70 දශක අගභාගයේ දැන් දශක 4කට වැඩි කාලයක් ගිහිලා තිබෙනවා. තාම සටහන් වලට මැදිහත් වෙනවා. අපි දන්නවා අද මේක මතක් කරගන්නත් අවශ්‍යයි. අපේ මේ මුදලිගේ සහෝදරයා අතර කැඳවුම්කරු ඒ වගේම චමීර පොස්සත් ඇතුළු 4 දෙනෙක් මම හිතන්නේ තාමත් රිමාන්ඩ් බන්ධනාගාරේ අසාධාරණ විදියට තියන් ඉන්නේ පොත්දේපල පනත ඉදිරියට දාලා තමයි ඔවුන් මර්ධනය කරලා තිබෙන්නේ අප දුන්නේ නැහැ. දිගින් දිගටම ඔවුන් අපි මේ අවස්ථාවේ සිහි කරන්න අවශ්‍ය වූ පොතලාවල පනතට එරෙහිව අපි සමග ඒ පාර සටන් කරපු සංගයෝ ඒ වෙලාවේ ඉතින් පනත తాවකාලිකව හංගගත් ආණ්ඩුවක් කිව්වත් වගේ නමුත් ඔවුන් තාම ඇතුලේ. ඒක අපි ඔවුන් සිහි කිරීමකුත් කරනවා මේ අවස්ථාවේ මේ කොච්චරවත් රටේ නීතිය විසින් ඔවුන් දැන් හිරගත කරලා තියෙනවා. නමුත් නීතිය ඉතින් අපිට දන්නවා අපි පොලිසිය චෝදනා ඉදිරිපත් කරද්දී මොන විදිහේ චෝදනා ඉදිරිපත් කරලා මොකද අප දෙන්න පුළුවන් වැරදි තියෙනවා. මම නීතිඥයෙක් විදිහට දන්නවා මොනවද අප දෙන්න පුළුවන් අප දෙන්න බැරි වැරදි කියලා. අප දෙන්න බැරි වැරද්දක් දාලා දැම්මට පස්සේ ඉතින් මහේස්ත්‍රාත කරන්න දෙයක් නැහැ. ඔහොනේ වැඩේ යන්නේ. ඉතින් අපි ඔවුනුත් සිහි කරන ගමන් අපි මම මේ අපි අශාන් විජයලත් ඉන්නවා අපි ඔහුට අවස්ථාවක් දෙමු. ඔව් අශාන් මහත්මයා කතා කරන්න. ඔව් මට අයියලා දෙන්නගෙන් අහන්න දෙන පොඩි ප්‍රශ්නයක්. ඔව් මට අහන්න තියෙන්නේ දැන් අපිත් මම රුහුණ කැම්පස් එකේ හිටියේ. මං ඉන්න කාලෙත් ලෙක්චර්ස් ලගෙන් ආව ප්‍රශ්නයක් තමයි ඉස්සර ඉන්න ශිෂ්‍යයෝ අරගලකාරී බුද්ධිමත් එතකොට පොත්පත් කියවලා තියෙනවා ඔයාලා වගේ නෙමේ රැඩිකල් කියලා ලෙක්චර්ස් ලගෙන ප්‍රශ්නයකදී. එතකොට දැන් ඉන්න අයටත් ඒ කතන්දරේම කියනවලු. එතකොට මේ තත්ත්වයට කොහොමද දැන් ඉන්න ශිෂ්‍යයෝ මුහුණ කියන්නේ? දැන් ඉන්න ශිෂ්‍යයෝ මේ තත්ත්වෙට මුහුණ දෙන්න ඕන කොහොමද? ඒ ශිෂ්‍යෝ සහෝදර ප්‍රකාශ කරන්නේ ඒ කියන්නේ ආචාර්යවරු කියනවා ශිෂ්‍යෝ නෝ කියන්නේ බාහිර දැනුම නැහැ මේ ශිෂ්‍යයන්ට කියලා වගේ මතයක්ද කියන්නේ ආචාර්යවරු එහෙම එකක්ද? ඒ කියන්නේ දැන් මොකක් හරි සංවාදයකට ගියාම සාකච්ඡාවකට ගියාම ආචාර්යවරුන්ගේ පැත්තෙන් එන ප්‍රධාන පොයින්ට් එක තමයි ඉස්සර ශිෂ්‍යයෝ මෙහෙමයි දැන් ශිෂ්‍යයෝ මෙහෙමයි කියලා එයාලා කම්පෙයාර් කරනවා සංසන්දනය කරනවා. ඔවුන්ගේ අදහස් කරන්නේ ඉස්සර ශිෂ්‍යයෝ පොත්පත් කියවලා තියෙනවා දැන උගත් සංවාදශීලී කියලා මොකක් හරි ප්‍රශ්න යටපත් කරනවා. ඇත්තට මේ තත් එහෙම තියෙනවද දන්නේ නැහැ. නමුත් මං හිතන්නේ දැන් වර්තමානයේ ඉන්න ශිෂ්‍ය විදිහට ශිෂ්‍යෝ එකට ඕන දෙන්න ඕනේ කොහොමද? හරි පැහැදිලි. ඕක දෙකක් තියෙනවා සහෝදරයා. මේ එකක් තමයි මම චින්ත සහෝදරයාට අපි දෙමු අවස්ථාව දැන් වැඩේ කොට ඉස්සරහට ඇදලා යනවා කවන්න නැත්නම් විනාඩි 10ක් විතර ගමු. එකක් තමයි මට පේන දේ මම නම් හිතන්නේ නැහැ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ ඉන්න ශිෂ්‍යයෝ කියවන්නේ නැහැ කිය. ඒ කියන්නේ සාමාන්‍ය පොදුවේ ගත්තට පස්සේ දැන් තොරතුරු යුගයේ මේක තොරතුරු දැන් ඉන්ෆර්මේෂන් ඕවර්ලෝඩ් එකක් තියෙනවානේ මුළු මේ ධනේශ්වර ක්‍රමයේ තුලම.
එතකොට මුළු ලෝකයේ තුලම තොරතුරු වැඩි. තොරතුරු ගාක් එනවා අපිට. එතකොට සාමාන්‍ය සමාජය ගත්තට පස්සේ අපිට තේරෙනවා මේ අර තොරතුරු වැඩි වුණු ඵලයට මට නම් මගේ කියවීම අනුව නම් අලුත් පරම්පරාවට දැනුම නැහැ මේ ඒ කියන්නේ එහෙම අර අපි කියන්නේ සම්භාව්‍ය දැනුම නැහැ අලුත් පරම්පරාවට අඩුයි. දැන් ඒ කියන්නේ ඒකට හේතුව තමයි හුඟක් වෙලාවට ෆෝන් එකත් එක්ක ඒගොල්ලෝ විනෝදයේ පැත්තට නැඹුරු වෙන්න හුඟක් සංවිධානාත්මක ක්‍රියාකාරකමක් තියෙනවා සහභාගී කියන්නේ මේ සියලුම මේ කියන්නේ අන්තර්ජාලය තුල තියෙනවා මේ සල්ලි හම්බ කරන්නනේ මේ කම්පැනි වැඩ කරන්නේ. එතකොට හුඟක් වෙලාවට මේ අලුත් තරුණයා සාමාන්‍ය තරුණයා ඒ කියන්නේ විශ්වවිද්‍යාල නෙවෙයි අනිත් අය පොඩ්ඩක් මේ සම්භාව්‍ය දැනුම මගේ අඩු කියලා මම හිතනවා ඇත්තටම. ඒ කියන්නේ අපේ ඊළඟ පරම්පරාව. හැබැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයෝ මම කියන්නේ ඉත සහෝදරයත් කියපු විදිහට මේ නායකයෝ මේ මෙතරම් වැඩේ ගෙනියන්නේ. එතකොට ඒ තියෙන පොදු ප්‍රශ්නේ වෙනුවෙන් ශිෂ්‍යයා පිටිපස්සෙන් ආවට නායකයෝ තමයි ඉන්නේ වැඩේ. එතකොට ශිෂ්‍ය නායකයෝ දැන් කියන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුත් එක්ක කතා කරන්න යන ශිෂ්‍ය නායකයෝ මම නම් හිතන්නේ දැනුමෙන් අඩුයි කියලා. මම හිතන්නේ නැහැ. මොකද අද එදාටත් වඩා අන්තර්ජාලයේ තියෙනවා. තොරතුරු හොයන්න පුළුවන්. අපේ කාලේ අපි දෙයක් ඉගෙන ගන්න ලයිබ්‍රරි එකට ගිහලා හොයන්න ඕන. කියන්නේ අපි දේශපාලන දැනුමක් හරි මොන හරි දෙයක් කියව ගන්න. අද අපේ අගිල තුඩේ දැනුම තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයෝ දැනුම නැහැ කියන එක සහ ඒක ඔක හැමදාම කියන කතාව. අපි කියපු කාලෙත් කිව්වා මම නම් කියන්නේ ඔය ආචාර්යවරු කියන්නේ මේ සමාජෙම කොටසක් අපි වගේම. එතකොට ඉතුමන්ලා මේ විෂය ප්‍රවීණයෝ මම ඒක නෑ කියන්නේ නෑ. නමුත් වැඩේ කියන කවුරුත් පර්ෆෙක්ට් නෑ. nobody is perfect නේ. එතකොට දැන් මම දකින දේ තමයි මේ මගේ බැච්මේට්ස්ලා ඉන්නවා ආචාර්යවරු. මහාචාර්යවරු ඉන්නවා. මහාචාර්යවරු වෙන මිමින් ඉන්න අය ඉන්නවා. මම දන්නවා ඒගොල්ලෝ කැපැසිටි එක මොකද කියලා. මම දන්නවනේ ඒගොල්ලෝගේ බුද්ධිමත්ම අපිත් එක්ක බැච්චල හිටපු අයනේ. මම දන්නවා ඒගොල්ලෝ හිතන පදන විදි ඒගොල්ලෝ හැබැයි විෂය සම්බන්ධ අපි හිතමු දැන් ඩෙන්ටිස්ට් වල හරි මොනවා හරි ඒක මොනවා හරි බොහොම නැරෝ ඒරියා එකක් සම්බන්ධව එයාට තරෝ නොලෙජ් එකක් තියෙනවා. ඒක පිළිගන්න. ඉතින් ඒකනේ මහාචාර්යවරයෙක් කියන්නේ. ආචාර්යවරයෙක් හරි කියන්නේ ඒ වංශ විෂයක් සම්බන්ධව බොහොම පොඩි කොටසක්. ඒ විෂය දවැන්ත විෂයක පොඩි කොටසක් අරගෙන ඒක ගැඹුරට අධ්‍යයනය කිරීමක් නේ. හරි නේද මං කියන එක? ඔක තමයි. එතකොට ඒ මාරම දැනුමක් තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එතකොට දැනුමක් තියෙනවා කියලා වෙන විෂයක්. ඉතින් මම කියන්නේ ඔය අතීත කාමයේදී ඔය කියන්නේ. ඕකට කියන්නේ අතීත කාමය. කියන්නේ එදා මෙහෙමයි අද මෙහෙමයි කියලා කියනවානේ කවුරු හරි. ඒක කියන්නේ ඒක මෝඩ කතාවක් සහ තක්කඩිකම. ඒ කියන්නේ එහෙම එකක් නැහැ. දැන් ඒ කාලේ නවකවාදයේ තිබුණේ අපේ කාලේ. මේ දැන් තියෙනවනේ. ඒ කාලේ 60 ගණන් වල තියෙනවා අහුවොත් බය හිතෙනවා. දැන් නැහැ එහෙම. මං කියන්නේ. හරි. ඉතින් ඒ නිසා මේකට උත්තරේ නම් මම කියන්නේ මේ කියන්නේ ඒ බොරුවක්. ඒ කියන්නේ අර ශිෂ්‍යයාගේ මොරාල් එක කට් කරන කියන්නේ කතා කරන්නේ ඒක ප්‍රියංකර සහෝදරයා මේ ඔබ කියන කතාවට මම එකගයි සම්පූර්ණයෙන්ම දැන් එතනදී දැන් ඔවුන් අර ශිෂ්‍යයා වටන්න ඔවුන්ගේ දැන් ශිෂ්‍යයා දැන් හැප්පෙන්න යන්නේ දැන් ආචාර්යවරුන් හරි කවුරු හරි එක මොනවා හරි අරගලයක් දිනා ගන්නනේ. එතකොට ශිෂ්‍යයාගේ මොරාල් එක වටන්න තමයි ඕක කරන්නේ. අපේ කාලෙදිත් ඕක කරා. ඊට පස්සේ අපේ කලින් කාලෙදිත් ඕක කරා දැනුත් ඕක කරනවා. ඒ කියන්නේ ඕක එච්චරටම අපි කතා කරන්න ඕනක් නැති දෙයක්. ඒ හින්දා හැමතිස්සෙම දැන් එක අතකින් එහෙම වෙලා තියෙනවා නම් දැන් අපි ලංකාවේ දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ගත්තොත් එයාලත් එහෙම තමයි එහෙම කියනවනම් කලින් හිටපු ආචාර්යවරු වගේ නෙවෙයි දැන් ඉන්න ආචාර්යවරු. ඔව් ඔව්. එහෙම ගන්න පුළුවන්. ඒකට ඔක සාපේක්ෂයි. ඒක අනිවාර්යයෙන්ම අපිට වෙන්නන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. ඒකට හොඳ සාක්ෂිත් තියෙන ඕන තරම්. ඒක අපිට මේ කියන්නේ වෙන්නන්න පුළුවන් මේ ශාස්ත්‍රීයව වෙන්නන්න පුළුවන් දෙයක්. දැන් ඕකනේ කටින්නේ කියන්නේ. අපිට ශාස්ත්‍ර අපිට ඕකට හොඳම උදාහරණය මෙහෙම කියන්න පුළුවන් මට. දැන් මේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉන්නවා මේ මම මේක වගකීමෙන් කියන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉන්නවා විනය පාලක චතුරමංගල ද සිල්වා කියලා. එතකොට ඒ වගේ ආචාර්යවරු ගත්තට පස්සේ යාළ හොඳයි මේ මොන්ටිසෝරික උගන්වන්න හොඳයි. මම කියන්නේ ඇත්ත. ඒ කියන්නේ ඉතා ආචාර්යවරයාට පුදුම පෞරුෂයක් තිබුණා. ඔබ හිතන්න ආචාර්යවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු ෆේක් account හදාගෙන ළමයිත් එක්ක ඇටැක් කරනවද? මේ ෆේස් ටු ෆේස් එන්න මේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකුට එහෙම කොන්ටැක්ට් නැද්ද? ඒකට උන්ට ආචාර්යවරු කියන්න පුළුවන්ද අපිට? ඒ නිසා මේ අපිට ආචාර්යව ශිෂ්‍යයන්ට ඔය කියන ඊට පෞරුෂයත් තියෙන ආචාර්යවරුන්ට ඉස්කෝලවල අපිට. ඔව් එහෙමයි. ඒක නිසා මේ පාසල් වල ඉන්නවා ලංකාවේ විශ්වවිද්‍යාල වල ඉන්න ඕන ආචාර්යවරුන්ට වඩා හොඳ පෞරුෂයක් තියෙන හොඳ දැනුමක් තියෙන අය ලංකාවේ පාසල් පද්ධතිය තුල ඉන්නවා. එහෙනම් අපිට පෙරලා ඒකෙන්ම එයාලට ගහන්න පුළුවන්. ඔව් අනිත් එක දැන් අපි කතාවේ අවසානකට එමු. දැන් මම යෝජනා කරලා දැන් අපි දෙන්නම දැන් මේ කලින් කතාව සහෝදරයත් මම හිතන්නේ අශානුත් මේ දැන් අවුට්ලා ඇත්තේ. එතකොට මේ දැන් මෙහෙම දෙයක්. අපි මෙතනින් මේ කෑල්ල කතා කරලා අපි සංවාදය අද නිමවට පත් කරගමු. මේ දැන්
අපි ගත්තොත් මනුෂ්‍ය ශිෂ්ටාචාරය මනුෂ්‍ය පරිණාමය වෙලා ඇවිල්ලා මේ ආත්මේ learning and education කියන process දෙකක් අපි අවුරුද්ද එක දන්නවා. ඊට පස්සේ විධිමත් අධ්‍යාපනයක් අපි ශිෂ්ටාචාරයේ අරගෙන ඇවිල්ලා තිබෙනවා. එතකොට අපේ පරිණිත දැනුම අපි අරගෙන යනවා පරම්පරාවෙන් පරම්පරාවට. මම එහෙම කරන්නේ මනුෂ්‍යයා විතරයි. අනිත් සතුන්ට එහෙම දැනුම ගෙනියන්න බෑ. අපි නැවත රෝදය හොයාගන්න ඕනේ නැහැ. රෝදය හොයාගත්තු තැන ඉඳලා ඉස්සරහට යනවා. ඒතර අපි දැන් යුග යුග පහු කරන් එනවා. ඒකට අතීතයේ අපිට තිබුණා සමහර ලාවට මනුෂ්‍යයා අනිත් සතු පහු කරගෙන මේ ඉදිරියට ඇවිල්ලා අද ලෝකයේ යම්කිසිදර ප්‍රධාන බලවේගය පාලනය කරන්න පුළුවන් තරකට ඇවිල්ලා තිබෙන්නේ මනුෂ්‍යයාගේ තිබුණු අර තරඟකාරී බව ඒ වගේම තිබෙන මේ gut feeling. ඒ කියන්නේ සමහර තීන්දුව తీරන අරගන්නේ පපුවෙන්. ඒ කියන්නේ දැනෙනවා ඒක. නමුත් දැන් අපි තොරතුරු තාක්ෂණ යුගයට එනවත් ඒක පහු කරලා කියලා සමහර දාර්ශනිකයෝ කියනවා. කොහොමවත් අපිට දැන් දත්ත තිබෙනවා. data තියෙනවා. ඒතකොට අපි දෙයක් දිහා බැලුවම අපිට මේ data analysis කරලා ඊට පස්සේ මේ තියෙන තොරතුරු දිහා බලලා සමාජය ගැන යම්කිසි විශ්ලේෂණයකින් අපි බොහොම රැෂනල් තීන්දුව වලට යන්න පුළුවන්. මම කියන්නේ. ඒ කියන්නේ emotional and rational දෙකක් තියෙනවා. ඒතකොට අපි ආවේගශීලීව වැඩ කරන එක තමයි අපේ ස්වභාවය මිනිස්යාගේ. නමුත් අධ්‍යාපනය සහ නිකුත් කාරණාවල දැනුම විසින් අධ්‍යාපනය විසින් අපිව ගේනවා යම්කිසි විදිහක මේ තර්ක බුද්ධිය පාවිච්චි කරලා වැඩ. තර්කයෙන් හැමදේම විසඳන්න බෑ. නමුත් අපි කරුණු මත පදන අපි තුමු fact based evidence based කියලා සාක්ෂි මතව කරුණු මත. දැන් මම යෝජනා කරන්නේ අපි ඊළඟ ස්ටෙප් එකට ශිෂ්‍ය ව්‍යාපාරය යා යුතුයි. ඒ කියන්නේ තරුණකම තියෙනවා, එඩිටර්කම තියෙනවා, young blood කියන එක තියෙනවා. නමුත් අපිට මේ හිතන්න බැරිද මේක මම නිකන් යෝජනාවක් විදිහට අහන ශිෂ්‍ය ව්‍යාපාරය නව්‍යකරණය වීමක් උනා නම් හොඳයි නේද ටිකක්. මම කියන්නේ සටන් ක්‍රම තේරීමේදී ඊට පස්සේ මොකද තාක්ෂණයත් එක්ක මම කියන්නේ තාක්ෂණයත් එක්ක මම කියන්නේ සටන් ක්‍රම තේරීමේදී ඊට පස්සේ අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණය විය යුතු තැන කොතනද කියලා බලත් ලෝකේ සහ අපේ රටේ දැන් තියෙන ආර්ථිකයත් එක්ක ඊට පස්සේ මේකේ මොනවා හරි වෙනසක් නොකරම යනවට වඩා යම්කිසි දෙයකට ශිෂ්‍ය ව්‍යාපාරය අර සටන් වල ඉන්න අතරේ මේ පැරණි ජීවගුණය තියාගනිමින්ම පොඩ නව්‍යකරණය වුණොත් එහෙම අපිට ඔය අලුත් පරම්පරාවත් එක්ක ගනුදෙනු කරන්න ලේසි කියලා මට හිතෙන දේ. ඒ කියන්නේ මේ දැන් TikTok පරම්පරාවන් ඉතින් සහෝදරයා එන්නේ. දැන් මේක මිය යන්නත් දෙන්න හොඳ නැහැනේ. දැන් මේකේ අපේ අපේක්ෂා උදාරයක් මම පිළිගන්නවා. නෝබල් එක්ස්පෙක්ටේෂන්ස් තමයි ශිෂ්‍ය ව්‍යාපාරයට තියෙන්නේ. එතකොට අපි හිතපු විදිය හරිම මේ අදටත් හරිම පියෝ. මම මේක කෙලින්ම කියන්න ඕන අපි තාමත්ම පුද්ගලිකත්වයක් නැතුව ජීවිතේ හිටපු අවුරුදු 5 ඔච්චරයිනේ. ඒ කාලේ තමයි අපිට මේ අපි අතරම අර සීරියස්ලිම පපුවෙන්ම වැඩ කරපු කාලය. නමුත් මම කියන්නේ දැන් ඊළඟට දැන් අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වගේම විශ්වවිද්‍යාල නොවන ශිෂ්‍යයෝ විශාල ප්‍රමාණයක් එළිය ඉතුරු වෙනවා. දැන් මේක සමාජය කියන්නේ එතකොට අර ගොල්ලෝ දෙදෙක් ගාම නරක වෙනවා වගේ සීන් එකක් නෙවෙයි. අවසානට පොදු සමාජයට වැටෙද්දි මම කියන්නේ මේ පොදු සමාජයේ ඉන්න මේ විශ්වවිද්‍යාල යන්න බැරි වුණු කණ්ඩායමගේ ඒකකතාවයත් ඒගොල්ලෝ යම් කිසි විදිහකට මුහු කරගෙන තරුණ පරම්පරාවක් ඒක යන්න පුළුවන් විදියක් හිතන එක අලුතෙන් ඒකත් ශිෂ්‍ය ව්‍යාපාරේ වගකීමක් නේද කියලා මම අහලා ඔබගේ අදහසත් එක්ක අපි සාකච්ඡාව අවසන්කට යමු. ඔව් ඇත්තටම ඒක හොඳ අදහසක්. කියන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නව්‍යකරණය වෙන්න ඕන. කියන්නේ හැම දෙයක්ම නව්‍යකරණය වෙනකොට ශිෂ්‍ය ව්‍යාපාරයට විතරක් ඒක එක තැන ඉන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් ඉස්සර ශිෂ්‍ය ව්‍යාපාරයට තිබිච්ච ලොකුම චෝදනාවක් තමයි ඔය නවක වදය කියන එක ශිෂ්‍ය ව්‍යාපාරයේ පැත්තට දාපු එකක් නේ. නමුත් ඇතුලේ ගත්තම ශිෂ්‍ය ව්‍යාපාරයේ ඒක මේ නවක වදය කියන එක ඒක නවක නම්මීකරණය වැඩසටහනක් කියලා විශ්වවිද්‍යාලයේ මේ ෆැකල්ටි බෝඩ් එකට දාලා අනුමත කරගෙන එතකොට ශිෂ්‍යයන්ට මේ විදිහට අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන එකක් අපි විශ්වවිද්‍යාල කාලේදී අපි හඳුන්වා දුන්නා. ඒතර මේ වගේ අලුත් දේවල් හඳුන්වා දෙනකොට ඇත්තටම මේ ඒක ටිකක් අමාරුයි. මොකද මුල් බැසගත්තු අදහස් වෙනස් කරන්න. ඒ වගේම මේ අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තත් ඒ වගේම තමයි අලුත් ශිෂ්‍ය ව්‍යාපාරයේ ඇත්තම සටන් කරන්න ඕන. දැන් අපි තියෙන දේ ආරක්ෂා කරගන්න වගේම අපිට අලුත් අධ්‍යාපන ක්‍රමයන් අපිට දිනා ගන්න. ඒකෝට තියෙන දේ කොහොමත් අපි රැක ගන්න ඕනේ. නැත්නම් අපිට අල්ලපුවත්වත් නැහැ, පය ගහපුවත්වත් නැති වෙනවා. එහෙනම් අපේ සටන් ටික ඒ විදිහටම තියෙනවා. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරයට තියෙනවා අර ශිෂ්‍ය ව්‍යාපාරයේ අරමුණු ටික තියෙනවනේ. ඒ අරමුණු ඇතුලේ කවුරුත් ලැබුණත් නොලැබුණත් Tamanගේ ඒ අර ප්‍රධාන අරමුණෙන් බැහැර වෙන්නේ නැතුව Tamanගේ සටන් පාඨවල වෙනසක් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. එහෙනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව යම්කිසි අදහසක ශිෂ්‍ය ව්‍යාපාරයක් ඉන්න ඕන කියන එක මම පිළිගන්නවා. ඒක අපිට මේ විදිහට කතා කරන්න බෑ. ඒක දීර්ඝ වශයෙන්ම සාකච්ඡා කරන්න ඕන කාරණයක් විදිහට තමයි ප්‍රියංක සහෝදරේ මම ඒක දකින්නේ. ඔව් එතකොට අපි
යම්කිසි මේ සුබවාදී කියන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයට ඔය විශ්වවිද්‍යාලෙ ගියපු නැති අය විශේෂයෙන්ම අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි කරුණක් මතු පිටින් අත ගන්නවා මිසක් අධ්‍යයනය කරලා බලන්නේ නැතිකම. ඒ කියන්නේ අපේ ලිටරසි එක තියෙනවා ලිටරසි එක ඒ කියන්නේ සාක්ෂරතාවයේ තියෙනවා බස්වල බෝඩ් කියවන. හැබැයි එහෙම වුණාට ස්ටඩි කරන්නේ නැහැ. දැන් ඔය කාබනික ප්‍රශ්නෙත් එහෙමනේ. ඒ කියන්නේ තමන් උපයා ගන්න මොනවා හරි සිවිල් බලයක් අරන් ඇවිල්ලා මතු පිටින් අත ගාලා වෙනත් සබ්ජෙක්ට් එකක් ගැන කතා කරනවා. ඉතින් ඒකේ ගැඹුරු අධ්‍යයනය කරන්නේ. ඊට පස්සේ ඒක ඊට පස්සේ කරන්න ගිහිල්ලි කරලා ලොකුම අර්බුදයකට ඇදලා දාන සිස්ටම් එක. එතකොට දැන් ওই විශ්වවිද්‍යාලේ ගියපු නැති සමහර අපි දකිනවා අන්තර්ජාල සමාජ මාධ්‍යාලවල එහෙම නවකවාදය ගැන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ගැන විවිධාකාර දුර්මත සහ බැනාන ගැසීම්. ඇත්තටම අපි විශ්වවිද්‍යාල ගියපු අය විදිහට අපි දන්නවා ඒ කතාව වෙනස්. එතකොට විශ්වවිද්‍යාලයක ප්‍රශ්නයක් නෙමෙයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ සංස්කෘතිය වෙනයි. ඉතින් ඒක ඇවිල්ලා ලෝකෙත් එහෙම තමයි. ඔක්ස්ෆර්ඩ් එකේ ඇතුළේ වෙන දේවල් අපිට කියන්නේ මේ කේම්බ්‍රිජ් එක ඇතුළේ තියෙන කස්ටම්ස් අපිට කියන්නේ කියන්නේ ඒක හරියි. ඒකයි අපි එතන මේ කොන් ෆන්ක්ෂන් එකක් ගිහිල්ලා විශ්වවිද්‍යාලය ඇතුලේ දැන් බකට් එක කරලා දැක්කට පස්සෙත් අපෝ මේ ගෙදරින් ආපු මේ ගෑනු ළමයින්ට මේ වතුර ගහලානේ කියනවා. නමුත් කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ ස්පාඤ්ඤේ තක්කාලි ගහ ගන්න. ඉතින් මම කියන්නේ ඒක තමයි. ලෝකේ සංස්කෘතියෙන් තියෙනවා. දැන් නමුත් අපේ රටේ අර කුහකකම සහ ඒ වගේ දේවල් එක්ක හැදිච්ච මත තියෙනවා. නමුත් ඉතින් කොහොම වුණත් ඕවා වෙනස් කරගෙන යන්නත් වෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයරම තමයි. මොකද ඔහුනේ බුද්ධිමත්, ඔහුනේ ක්‍රීම් එක. ඒතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයම තමයි වැඩ හදන්න ඕනේ ඒක. ඒ කියන්නේ ඒක තමයි වගකීම මම කියන්නේ. ඒ කියන්නේ මෙතන දැන් සමාජයේ කරන්න ඕන දේවල්, රජයක් කරන්න ඕන දේවල් අන්තිමට කරන්න ඒකේ වගකීම පටවල තියෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට. ඒ කියන්නේ දැන් අපිට දැන් විශ්වවිද්‍යාල ලංකාවේ විශ්වවිද්‍යාල වලට බඳව ගන්න ප්‍රමාණය ඉතාමත් සීමිතයිනේ. එතකොට ඕන් ඒකට නිදහස කාරණයක් විතර අලුත් ඒ කියන්නේ ඕන් ඒකට උත්තරයක් විතර විශ්වවිද්‍යාල ටිකක් හදන එක හරි පාසුකම් දීලා ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කරගන්න එක නෙමෙයි ඕන් කරන්නේ. ඕන් ඒකට කියන්නේ ඕන් ඒකට හැමතිස්සෙම යෝජනා කරන්නේ මේ ශිෂ්‍ය ව්‍යාපාරය නිසා තමයි අර A level විශ්වවිද්‍යාලයට එන්න බැරි ළමයි ටික ත්‍රිවිල් එක එලවන්නේ. එහෙම නැත්නම් වෙන ජොබ් එකක් කරන්නේ මේ ශිෂ්‍ය ව්‍යාපාරය කියලා ශිෂ්‍ය ව්‍යාපාරයට කරන්නේ. ඒක ඇවිල්ලා ශිෂ්‍ය ව්‍යාපාරයේ දුර්වලතාවය නෙමෙයි. ශිෂ්‍ය ව්‍යාපාරයට සටන් කරන්න ඕන යම්කිසි සීමාවක් තියෙනවනේ. ඒතකොට රට ඇතුලේ තියෙන සෑම ප්‍රශ්නයකටම ශිෂ්‍ය ව්‍යාපාරයට ගොඩ දා ගන්න බෑ. එතකොට ඒ දේවලුත් ශිෂ්‍ය ව්‍යාපාරයේ පිටපටවලා ඒකෙන් බේරෙන්න උත්සාහයක් තමයි දැන් විතරම තියෙන්නේ. මාධ්‍ය වලින් ඉඩ දෙන්නේ නැහැ නිතරම පෙන්වන්නේ අර කියන්නේ ඒ කියන්නේ වක්ම දේශාගතව වැඩ කරන අපි දැක්කෝ සයිටම් මේ කාලේ අපි මහන්සි වෙච්චි කිසිම මාධ්‍යයක් අපිට උදව් කරේ නැහැ. උදව් කරේ නැහැ. දැන් ප්‍රියංකරයි දැන් අපි දැන් මම හිතන්නේ ඔයා දන්නවා උදුල් ප්‍රේමරත්න. ඒතකොට උදුල් ප්‍රේමරත්නලා ඒතකොට අපි විශ්වවිද්‍යාලේ ඉන්නකොට එයා තමයි කැඳවුම්කරු හිටියේ. ඒතකොට අපි මේ යුද්ධ කාලේ ඒතකොට මේ ත්‍රිකුණාමලයේ නීලපොළ මහාවිද්‍යාල වගේ අති දුෂ්කර මේ අපි ගියාට පස්සේ ආටි ගහන සද්ද ඇහෙනවා. ඒතකොට අපි සහෝදර පියාපත් කියලා ඒ පාසල් ගණනාවක් තෝරගෙන ඒ පාසල් වලට පෙළ පොත් දීලා පාසල් පිරිසිදු කරලා පාසල් පේන්ට් කරලා ඩෙස්ක් පුටු හදලා දීලා මහා වැඩසටහන් ටිකක් කරා. එතකොට ඒ දේවල් කවදාවත් මාධ්‍ය ඇතුලේ ගියෙත් නැහැ. ඒතකොට අපි මාධ්‍ය ඇතුලේ ඒක ප්‍රචාරණය කරන්න උත්සාහ කරෙත් නැහැ. ඒ කියන්නේ අපි ඇත්තරම සමාජ ව්‍යාපාරයක් විදිහට අපි ඒක සත්භාවයෙන් කරන කාරණයක් නේ. ඒ හින්දා මාධ්‍ය ඇතුලේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පිළිබඳ අර විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච කෙනා බලන්නේ අමුතු හැකින්. ඕක අපිට වෙනස් කරන්න බෑ. ඉතින් ඒකට ඇත්තරම ඒ අනිකුත් දරුවන්ටත් අධ්‍යාපනය ලබන වැඩපිළිවෙලක් එළියෙන් වෙනතරකින් හෝ හැදෙන්න ඕන. ඒක හැදෙනවා කියලා කියන්නේ මේ පෞද්ගලිකකරණය කරනවා කියන එක නෙමෙයි. ඔවුන්ට ඇත්තටම මේ විශ්වවිද්‍යාලයම විතරක් නෙමෙයි අධ්‍යාපනය ලබන තව තැන් ඕනතරම් අපිට හදන්න පුළුවන්. එතකොට විශ්වවිද්‍යාලෙන් දැන් A level වලින් දැන් මෙහෙම හිතමුකෝ ප්‍රියංකරයි දැන් අපි 12 ශ්‍රේණිය ගිහිල්ලා ඉස්කෝලේ දරුවෙක් 13 ශ්‍රේණියෙන් එළියට යනවා. වාණිජ්‍ය කොමර්ස් කරලා තමයි එළියට යන්නේ. කොමර්ස් කරපු දරුවෙක් එළියට ගිහිල්ලා ආපහු කරන්න දෙයක් නැතුව ඌ මොනවද කරන්නේ? ආපහු බලන්න මම මොනවද කරන්න කියලා. ආපහු ඊට පස්සේ මෝටර් මෙකැනික් කෝස් එකක් කරනවා. ඉතින් මොකද්ද බලන්නකෝ මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන මේ රටාව. එතකොට අපේ අධ්‍යාපන ක්‍රමයේ ඒ දරුවා යවන්න ඕන තැන පිළිබඳ අවබෝධයක් නැහැ. ඉස්කෝලෙන් යන දරුවා රැක බලා ගන්න ක්‍රමයක් ඉස්සරහට හදලා නැහැ. විශ්වවිද්‍යාලයට යන්න බැරි නම් විශ්වවිද්‍යාලේ යන්න බැරි දරුවා ඊළඟට ඉතුරු වෙන දරුවන්ට කරන්න ඕන වැඩසටහනක් රට ඇතුලේ නිර්මාණය කරලා තියෙන්න ඕනේ. එහෙම නිර්මාණය කරන්නේ නැතුව ඒකත් ශිෂ්‍ය ව්‍යාපාරේ පිට පටවන එක තමයි මේ වෙලාවේ ඒකට උත්තරේ විදියට පෞද්ගලිකකරණය කරන එක තමයි ගෙනල්ලා තියෙන්නේ. මෙතන මෙච්චර ප්‍රමාණයක් ඉතර වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ දරුවන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ කියලා ඔවුන්ගේ මුදල් අය කරගෙන ව්‍යාපාරයක් කරන තත්ත්වයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඕක තමයි අවසානයේ වෙලා තියෙන්නේ. අපි බලමු ඉදිරියට අධ්‍යාපන පෞද්ගලීකරණය ගැන අපි වෙනම දවසක් කතා කරමු. අපි අද මෙතන විශේෂම ශිෂ්‍ය ව්‍යාපාරයට එළවෙන චෝදනා සහ ඒක ටිකක් කරදරකාරී outdated view එකක්
සංවිධානයක් විදියට එන චෝදනාව සම්බන්ධව තමයි අපි අද දෙන්න කතා කරන්න සූදානම් වුණේ. අපි හිතන්නේ සිදුරකට අපි ඒක කතා කරා. ඉතින් අපි අන්තිමට මම හිතන්නේ එකඟ වෙන තැනක් තමයි අතීතයේ කාර්යභාරය අපි අගය කරන අතරම එහි තිබෙන ජීවගුණය නායකයෙක් නැතුව ඒ සංවිධානය සමාජ වගකීම් ඉටු කරපු ආකාරය සම්බන්ධව අපි එකඟයි. නව්‍යකරණය වීමක් අවශ්‍යයි වගේ දෙයක්. සහ මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ ප්‍රතිරූපය අපි අද කොහොමවත් පිළිගන්න බෑ. අපි ජීවත් වෙන යුගයේ මේ මාකටිං කැලලක් තියෙනවානේ. ඒ කියන්නේ අපිට ඒක දැන් මගහැරලා යන්න බෑ. ඒක දැන් සමහරු කියනවා පශ්චාත් නූතනවාදී සමාජයක් කියලා, සමහරු කියනවා එහෙම නෑ මොකක් හරි කියලා. නමුත් කොහොමවත් අපි දන්නවා මේකේ තියෙනවානේ මාකටිං කැලල. ඒතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා චර යහපත් දෙයක් කරත් ඔහු විසින් කියන්නේ උන්ට හැකි මම නම් කියන්නේ. කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන්නේ දැන් ප්‍රජාවන්නේ රටේ විහිදිච්ච. ඉතින් ඒ අපි බැචස් විදියට ගත්තොත් දැන් මේ මොහොතේ කී දෙනෙක් ඉගෙන ගන්නවද ලංකාවේ විශ්වවිද්‍යාලවල. එතකොට මේ කණ්ඩායම තුළ මේ අන්තර් විශ්වවිද්‍යාල මණ්ඩලය සහ මේ සංවිධානය තුළ දැන් මේ එළියට තමන්ගේ වැඩපිළිවෙල කියන වැඩක් හැදෙන්න ඕන මං හිතන්නේ. මොකද සාමාන්‍ය සමාජය දිනා ගන්න දැන් අපි ඉන්න කාලේ ඒක චින්තක පල්ලි ඕන නැහැ. අපිට එහෙම කරන්න බෑ. 2003 කියන්නේ අපි පාවිච්චි කරේ අර වෙන ගඩොල් බාග වගේ ෆෝන් නේ කැම්පස් යනකොට. එතකොට අපිට තිබුණ ඇල්කටෙල් හරි මේ පොඩි පොඩි කැලිනේ අපිට තිබුණේ. අපි දැනුවත් වෙන්නේ මේ ඔක්කොම වෙනස් වුණේ. රින් ටෝන් කියන જાතියක් ඇවිල්ලා අපි ඇවිල්ලා රුපියල් මේ ඉන්කමින් කෝල් එක රුපියල් 22ක් කැපිච්ච පරම්පරාවනේ. ඒ කියන්නේ වැඩේ. කෝල් එක රුපියල් 22ක් කැපුණානේ අපිට ඉස්සෙල්ලාම. ඉතින් එහෙමනේ වැඩ උනේ. නමුත් දැන් ඇවිල්ලා මම කියන්නේ මේ දැනුවත් කිරීම සහ කියන්නේ අධ්‍යාපනය යායුතු දිශානතිය පිළිබඳවත් ඇත්තටම ශිෂ්‍ය ව්‍යාපාරයට හොඳම වැඩක් හදන්න පුළුවන්. ඒ කියන්නේ ඒක සමාජයට දෙන්න පුළුවන්. මම නම් කියන්නේ. ඉතින් තරුණ අතේ දැන් ෆෝන් එක තියෙනවා. ඒක හිතන්න ඕන මම කියන්නේ මේ පැත්තට දැන්. ඒක ප්‍රියංකර සහෝදර මේ වෙලාවේ හොඳටම කරන්න පුළුවන් වැඩක්. ශිෂ්‍ය ව්‍යාපාරය මේක තෝරනවද නැද්ද කියලා මම ඇත්තටම මේ වෙලාවේ දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ විශ්වවිද්‍යාල වලට දැන් පළවෙනි වසරේ අවුරුදු දෙකක් විශ්වවිද්‍යාලේ වහලා තිබිලා එතකොට මේ ඔන්ලයින් හරහා තමයි අධ්‍යාපනය කරන්නේ. එතකොට ඇත්තටම විශ්ව ව්‍යාපාරයේ තියෙන ඊළඟ ලොකුම අර්බුදය තමයි මේ කාඩර් එකක් නැති වෙන අර්බුදය. එතකොට මේ කාඩර් එකට ආමන්ත්‍රණය කරන්න විදියක් නැහැ. අවුරුදු දෙකක බැච් මිස් වෙනවා කියලා කියන්නේ ඒ කල්චර් එක ඊළඟ පරම්පරාවට බාර දීමේ ලොකු අර්බුදයක් තියෙනවා. හැබැයි ඒ අර්බුදයට ඔබ කියන විදිහට මේ sannivedanaya පාවිච්චි කරන්න පුළුවන්. sannivedanaya පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ sannivedanaya පාවිච්චි කරන වෙලාවෙදී දැන් රුණ වගේ තැනක් ගත්තොත් ඒකට නෑ. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් WhatsApp group එකකටවත් මේ WhatsApp group එකට ශිෂ්‍යයෙකුට message එකක් දාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ රුණේ ප්‍රශ්නේ නම් ඒක පිළිගන්න බෑනේ. ඒක මාරම අවුලක්. ඒක තමයි ඒක වෙනම විසඳ ගන්න ඕනේ. ඒ හින්දා අපිට දැන් ශිෂ්‍යයන්ට තියෙනවා වෙනම මේ අපිට මේ තාක්ෂණය භාවිතා කරලා දිනා ගන්න බැරි අය දිනා ගන්න උන්ට ආමන්ත්‍රණය කරන්න එහෙම එකක් අපිට කරගන්න පුළුවන්. නමුත් අපි ඉන්න කාලේ අපිට තිබුණේ නැහැ. අපිට නොහඳුනන කෙනෙකු අපිට ලෙක්චරර් කෙනෙක් එක්ක සමහර වෙලාවට අපිට කතා කරන්න බෑ. දැන් නමුත් අපි දන්නේ නැති ලෙක්චර් කෙනෙකුට කතා කරන්න අවශ්‍ය නම් මේ සම්බන්ධව දැනුවත් කරන්න ඕන නම් උන්ට ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඒ හින්දා සංවිධානය තමයි මෙතන අවශ්‍ය වෙන්නේ. ඒ සංවිධානයේ වැඩේ වර්තමාන තාක්ෂණය නිවැරදිව භාවිතා කිරීම කොහොමද මේක මේ මොඩර්නයිස් කරගන්නේ කියන එකද මොඩර්නයිස් වෙන්න ඕන. මොඩර්නයිස් වුන් නැත්නම් අභාවයට යනවා. දැන් අපි දන්නවනේ ශිෂ්ටාචාරය යන්නේ එහෙමනේ. කියන්නේ අලුත් තත්ත්වයන්ට හුරු වුන් නැති සතා වඳ වෙනවා. එතකොට අපි කැමති නැහැ අපි කාලයක් බර ඇදපු අපි විසින් අපේ දහදීන් පෝෂණය වුණු සංවිධානයක් එහෙම වෙනවා. මේකේ කරපු කාර්යභාරය නෝබල්. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ. මොකද ඉදිරියට ඒක කොහොමද මේ වඩාත්ම මේ පොදු ජනතාවවත් එක්ක සමීප වෙන්නේ අපිට තේරෙනවා පාලකයන්ගෙන් එන විරෝධය අපිට තේරෙනවා මාධ්‍ය වලින් මාධ්‍ය මුද්‍රාලකින් විරෝධය අපිට තේරෙනවා ඒක හරියට අපිට තේරුම් ගන්න පුළුවන් නමුත් පොදු ජනතාවගේම ප්‍රජාව නෙමෙයි මේ දරුවෝගේ දෙමව්පියෝ නෙමෙයි එළියේ ඉන්නේ එතකොට ඇයි අපිට ඒකට හරියට කමියුනිකේට් කරගන්න බැරි කියන එක හිතන්න ඕන ශිෂ්‍ය ව්‍යාපාරය එතනින් එහාට එතකොට අපි මේ අවස්ථාවේ සිරපත් කරන මේ බුදලිගේ සහෝදරයා එමම අපි දැක්කම ඔහු මාධ්‍ය සාකච්ඡාවල හොඳ දැනුමක් තියෙන කොල්ලෙක්. දැනුමක් නැත්තේ නෑ. හොඳ කතා දැනුම අරන් ඇවිල්ලා තමයි කතා කරේ. ඒ නිසා අපි අර ආචාර්යවරු කියන ඒවා එච්චර ගණන් ගන්න ඕනේ මං හිතන්නේ හරියම ආචාර්යවරයෙක් ඔය කතාව කියනවා කියලා ඕනිකම් බුදු කතා. මේ ශිෂ්‍ය නායකයන්ගේ දැනුම සම්බන්ධ ප්‍රශ්නයක් නම් මේ සාමාන්‍ය ශිෂ්‍යයාගේ තියෙන්න පුළුවන්. මම හිතනවා සාමාන්‍ය ශිෂ්‍යයාගේ සහ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා නොවන කෙනාගේ ඒ කියන්නේ ඒගොල්ලෝ කුල්මත් කරලා කියන ෆැන්ටසි වල හිර කරලානේ සහෝදරයා තියෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ රියල් ෂෝ වලයි TikTok වලයි නිවුස් ගන්න දේ ඒක ඇල්ල ඇතුළේ ඉන්නේ. එතකොට ඒකම තමයි අර සංවිධානගත වෙන්න හෝ Taman ඉන්න දැන් අපි කියන්නේ කබරේකට තේරෙන්නේ නැහනේ යා කන්නේ මලකුණක් කියලා.
කවරයට රසයි ඒක. එතකොට ඒ විදිහට මේ සමාජයට දාලා තියෙනවා පොඩි පොඩි කුණු කෑලි ටිකක්. ඒක සූප්පු කර කර ඉන්න ජනතාවක් බිහි වෙලා තිබෙනවා. එතකොට ඉතින් ඒ අතරින් බිහි වෙන්නේ නැහැ මේ දූෂණ ලේසියට බිහි වෙන්නේ නැහැ. දූෂණලා එහෙම නැත්නම් මේ අර මැක්සිම්බෝගේ කතාවේ ඉන්න චරිත බිහි වෙන්නේ නැහැ. වානේ පන්නරය ලැබූ කතාවෙන් මිස් බිහි වෙන්නේ නැහැ. ඔය ඒක අඩු කරන්න තමයි මේ වැඩේ වෙන්නේ. නමුත් කවදාවත් එහෙමයි කියලා අර සාරය දෙන මිනිස්සු ටිකක් ශිෂ්ටාචාරයෙන් නැති වෙන්නේත් නැහැ. ඒගොල්ලෝ අරගෙන යනවා. හොඳ දේ වෙන්නේ. දැන් එහෙම පන්නරේ ගත්තු අපි ශිෂ්‍ය ව්‍යාපාරේ අපි ගත කරපු කාලේ ගැන අභිමාණයෙන් කතා කරන අපිට වෙච්ච වැරද්දකුත් නැහැනේ. අපිත් දැන් හොඳට ඉන්නවනේ. අපි මේ කාලේ කරන්න ඕන වැඩේ කරා. දැන් අපි දැන් කරන්න ඕන වැඩේ කරනවා. අපි ශිෂ්‍ය ව්‍යාපාරය මම හිතන්නේ ඒ නව්‍යකරණයත් එක්ක ඉදිරියට එන එක හොඳයි කියලා මතක් කරමින් ඒකමාරක් මම හිතන්නේ අපි කතා කරලා තියෙනවා. මම ප්‍රථම වතාවට තමයි ජාතික මට්ටමේ නොවන මගේ දිස්ත්‍රික්කයේ සුවිශේෂ පුද්ගලෙක් විදිහට ඔබ මේකට සම්බන්ධ කරගත්තා. ඔබ ඒකෙන් මම ආරාධනාව පිළිගත්තා. මගේ පාසලේ සංඝේ එතකොට මේ එක කාලයක සමකාලීන විශ්වවිද්‍යාල සංඝේ විශ්වවිද්‍යාල දෙකක වුණාට සටන් සංඝේ විවිධ සටන් වල දෙකට හමු වෙලා තිබෙනවා. ඉතින් ඉදිරියටත් කොතලාවල පනත නැවත ගෙනෙයි මේගොල්ලෝ. ඒකෙත් අපි නැවත එකට හමු වෙවි ඔය අපිට ඒක ඒ සටන මග නතර වෙලා තියෙන්නේ අපිට විශ්වාස කරන්න බෑ. මොකද මේ හැම වෙලාවකදීම උත්සාහ කරන්නේම ඒ කියන්නේ මේක නැති කරලා දාන්නමනේ දෙනවා. ඒ හින්දා මේක අපිට සැකයක් තියාගන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් ඉස්සරහට සටන් ටික ඒ විදියටම ඒ බිමේම ඒ විදියටම කරන්න වෙනවා අපිට. වෙනවා. ඉතින් දැන් මෙච්චර මේ ස්පනා අපිට පොර දහනම් කරපු කට්ටියනේ. ඕක ගේන්නේ නැද්ද? ඕක අනිවාර්යෙන් ගේනවා. ඒක ගෙනාම බලමු. ඉතින් එහෙම කරලා අපි ඉදිරි වැඩසටහන් වලදීත් අපි මම අවස්ථාවක් ලැබුණු ගමන්ම මේ චිත්ත සහෝදරයන්ට නැවත කතා කරනවා. බොහොම සුවදශීලී වෙනතර වඩා වෙනස් සාකච්ඡාවක් කරේ. අපි නිකන් එකතු වෙලා අපි දෙන්නා නිකන් chat එකක් දානවා වගේ. ඉතින් අපි මමත් හරිම සතුටුයි ඔබත් එක්ක මේ වැඩසටහන මේ ඇත්තට මම ආරාධනා කරපු ගමන්ම මම ඇත්තටම සතුටු වුණා ඔබත් එක්ක මේ අදහස බෙදා ගන්න. මොකද යම්කිසි අදහසක් සමාජගත කරන්න පුළුවන් නම් මම හැමතිස්සෙම විශ්වාස කරන්නේ අපි පුරවැසියෙක් කියන්නේ පුරවැසියට අපිට සමාජ වගකීමක් තියෙනවා. අපිට ඒකෙන් අයින් වෙන්න බෑ. ඒක විශ්වවිද්‍යාලයේදී හිටියා හෝ පාසලේ හිටියා හෝ ඉතින් එළියට ගියා හෝ නෙමෙයි. අපි අපේ දරුවෝ ඉන්නවා. අපිට පරපුරක් තියෙනවා. ඉතින් මේ පරපුර වෙනුවෙන් අපිට පුංචියෝ යුතුයකම් ප්‍රමාණයක් තියෙනවා. ඒ හින්දා ඒක පාසලේදී වෙන්න පුළුවන්. මම රැකියාව කරන තැනදී වෙන්න පුළුවන්. බස් නැවතුම්පොලකදී වෙන්න පුළුවන්. අපිට පොඩි දේවල් ටිකක් කරන්න තියෙනවා. ඒ හින්දා මේ දේවල් කරන්න පුරවැසි විදියට අපි මැදිහත් වෙන්න ඕනේ. හින්දා මම හිතනවා මේක ලැබි හොඳ අවස්ථාවක් කියලා. අපිව බොහොම කැමැත්තෙන් කරන දේවල් මේ අපි ඒකෙන් තෘප්තිමත් වෙනවා. තෘප්තිය අපිට තියෙනවා. ඒක සෙල්ෆ් සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා සෙල්ෆ්ලි. ඉතින් මේ අපි ඉස්සරහට අපි නැවත හමු වෙමු. මේ මම මේක මේ YouTube එකට දාලා ඊට පස්සේ මේක මේ එඩිට් කරලා එවනකොට මම ඒ ටැග් කරලා දාන්නම් චිත්ත සහෝදරයා. ඒක ෂෙයා කරගන්න තමන්ගේ එහෙමනම් බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සහභාගී වුණාට. අපි අහන් හිටමු නරඹපු සියලුම අපේ ප්‍රේක්ෂක හිතවතුන්ටත් ස්තුතියි. අපි ලබන සිකුරාදා රාත්‍රී 8ට අලුත් මාතෘකාවක් එක්ක හම්බෙමු. එන සුබ රාත්‍රියක් චිත්ත සහෝදරයා. ජය වේවා. සුබ රාත්‍රියක්. ජය වේවා.